කියලා ඉන්න ඕනේ. මම ආනන්ද දේවසිංහ සභාපති පිරිපුන් සංවිධානයේ. එතකොට අපි අද දින මේ ස්ථානයේට කැඳෙව්වා පිරිපුන් සංවිධානයේ විදියට අලුත් මාවතක් විවෘත කරා. අලුත් මාවත විවෘත කරලා අපි අද රටේ පවතින සියලුම වගේ සිවිල් සංවිධාන, විද්වත්, ව්‍යාපාරික ප්‍රජාව, ඒ වගේම සෝෂල් ඇක්ටිවිස්ට්ලා නැත්නම් සමාජ ක්‍රියාකාරීන් සියලු දෙනා අද මෙම ස්ථානයට ගෙන්නලා අපි මේ රටේ දැවෙන ප්‍රශ්නයට ක්‍රමෝපායික සැලැස්මක් මේ රට ගොඩනැගීමේ ස්ට්‍රැටජික් ප්ලෑන් එක ඉදිරිපත් කරා. මෙම ස්ට්‍රැටජික් ප්ලෑන් එක තුල කෙටි කාලීන සහ දීර්ඝ කාලීන කියලා කොටස් දෙකකින් යුක්තයි. අපි ඒක සාකච්ඡා කරලා සියලුම සිවිල් සංවිධානවල සහ විද්වතුන්ගේ අදහස් අරගෙන මෙතනින් එහාට තව සතියක් ඇතුළත මේ ක්‍රමෝපායික සැලැස්ම හරිගස්සලා මේ රට තුල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුවා. එතනදී මේ ක්‍රමෝපායික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කොහොමද මේ පවතින පාර්ලිමේන්තුව තුලින් බලතල ලබාගෙන පාර්ලිමේන්තුව තුලින් අවශ්‍ය නීති රීති සම්පාදනය කරගෙන ව්‍යවස්ථා සංශෝධනය කරමින් අපි කොහොමද මේක ඉදිරියට අවුරුද්දක් ගෙනියන්නේ කියන එක සාකච්ඡා කරා. එතනදී ඊටා වැදගත් අදහස් ගොඩක් අපිත් එක්ක මතු වුණා. ඒ අදහස් අනුව අපි තීරණයකට ගත්තා මේ සියලුම සංවිධාන මෙතෙන්ට අද සම්බන්ධ නොවුණු සියලුම සිවිල් සංවිධාන වලටත් ආරාධනා කරලා අපි ඔක්කොම එක මතයකට ඇවිල්ලා ඉස්සල්ලාම මේ ක්‍රමෝපායික සැලැස්ම පිළිබඳ කාගේවත් තර්කයක් නැහැ. මේ ක්‍රමෝපායික සැලැස්ම රටට අවශ්‍යයි. වෙන කිසිම දෙයක් පුජ්‍යලයක් ගැන සාකච්ඡා කරන්නේ නැහැ. අපි සාකච්ඡා කරන්නේ රටට ස්ට්‍රැටජික් ප්ලෑන් එකක්. ඒක මේ ඉක්මනින් පටන් අරගෙන අවුරුද්දක් ඇතුළත මේ මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්නයට මොනවද දෙන උත්තර. අන්න ඒව සම්බන්ධව අපි සාකච්ඡා කරා. ඒ අනුව අලුත් මාවත විදියට මෙතනින් ඉදිරියට අපි මේ වැඩසටහන ගෙනියනවා. ගෙනහිල්ලා මේ රටට තියෙන එකම විසඳුම වෙන ක්‍රමෝපායික සැලැස්ම ඉදිරිපත් කරමින් ඒ අනුව වැඩ කටයුතු කිරීමට එකඟ වුණා. ඒ වගේම මේක ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව තුල නියෝජනයක් අවශ්‍ය නිසා සිවිල් සංවිධාන සියලුම කණ්ඩායම් එකතු වෙලා සිවිල් සංවිධාන බලමණ්ඩලයක් පිහිටවගෙන ඒ බලමණ්ඩලයේ රෙකමෙන්ඩේෂන් නැත්නම් ඒකේ නිර්දේශ මත පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවට පුජ්‍යලයෙන් පත් කරලා ඔවුන් හරහා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරවීම සඳහා එකකතාවයකට ආවා. නමුත් අද වෙනකොට පැමිණිලා නැති සියලු සිවිල් සංවිධාන සියලු සමාජ ක්‍රියාකාරීන් එකතු කරලා නැවත වතාවක් මේ යෝජනාවලිය මේ ක්‍රමෝපායික සැලැස්ම සාකච්ඡා කරලා තව සතියක් මේ මාසයේ ඇතුළත රටට ඉදිරිපත් කළා. අපි සමාජයේ පෙළගස්වන්න බලාපොරොත්තු වෙනවා සියලුම සංවිධාන සියලුම සමාජ කණ්ඩායම් මේ වෙනකොට අරගලයේදී සිටින සියලුම කණ්ඩායම් අපි බලාපොරොත්තු වෙනවා එක තැනකට ගෙනල්ලා මේ ක්‍රමවේදය තුල රට අවුරුද්දක් තුල කෙටි කාලිනව ජීවුණුව කරාගෙන ඉලා මේ දැවෙන ප්‍රශ්න වලින් මිනිස්සු බේරගන්නේ කොහොමද කියන එක පිළිවෙලක් උත්තරයක් හොයන්න. ඒක තමයි අද අපි මේ අවස්ථාවේදී ගත්ත තීරණය මේ වැඩ පිළිවෙල තුලින්. ප්‍රශ්න අහනවා දැන් අපි නිකන් උත්තර දෙනවද කොහොමද? තව ප්‍රකාශ කරලා ඉවරලා. දැන් මම විශේෂයෙන්ම අපි අද මගේ නම ප්‍රේමසිරි ගමගේ මම කළමනාකරන උපදේශකවරයෙක් සහ දේශකවරයෙක් විදිහට රටේ කටයුතු කරනවා. ඒ වගේම වෘත්තිකයෙක් විදිහට අද අපි පවත්වපු සාකච්ඡාවේ ඇත්තටම 2050 වර්ෂයේ වෙනකන් අපේ රටේ දැන් සාමාන්‍යයෙන් හදන්නේ අවුරුදු ඒ බලය පවතින කාලය තුල සැලැස්මක් හදලා එහෙම නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදලා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන ඇත්තටම ප්‍රතිපත්ති වලට වඩා කාර්යයන් තියෙන්නේ ක්‍රියාකාරකම්. ඉතින් ක්‍රියාකාරකම් වලට එහා ගිය ප්‍රමුඛතාගත කරපු දේවල් අපි හඳුනගෙන ඒකට අනුව 2050 වර්ෂය දක්වා අපි බලාපොරොත්තු වෙනවා රටට ක්‍රමෝපායක නැත්නම් අපි කියනවා ඉංග්‍රීසියෙන් අපි කියනවා ස්ට්‍රැටජික් ප්ලෑන් කියලා නැත්නම් අපි කියනවා උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමට අවශ්‍ය මූලික සාකච්ඡා අපි විවිධ මට්ටමින් අපි කලින් පවත්වලා අද අපි කරේ ලංකාවේ ඉන්න විද්වතුන් ඒ වගේම වෘත්තිකයින් ඒ වගේම ව්‍යවසායිකයින් ඒ වගේම සමාජ ක්‍රියාකාරීන් මේ විවිධ පාර්ශවවල අපේ ඒ එකතු කරගත්ත යෝජනාවලිය ඉදිරිපත් කරලා එතුමන්ලගේ යෝජනා අපි ලබා ගත්තා. ඉදිරියේදී ඒගොල්ලෝ ඉතාමත්ම කෙටි කාලයක් තුල එතුමන්ලගේ අපි වාචිකව ලබාගත් ඒ යෝජනා ඒගොල්ලන් ඉදිරියේදී අපිට
ලිඛිතව ඉදිරිපත් කරනවා. ඒවත් ඉදිරිපත් කරලා ඉතා කෙටි කාලයක් තුල අපි කතා කලින් විස්තර කළා වගේ උපාය මාර්ගික සැලැස්මක් රටට එක සැලැස්මක් නැත්තම් පක්ෂ මොකද කරන්නේ පක්ෂ 10ක් 15ක් තිබුණොත් සැලසුම් 10ක් 15ක්. ඒතර මෙතෙන්දී අපි අදහස් කරන්නේ එක රටකට එක සැලැස්මක්. එහෙනම් අපේ සියලුම බුද්ධිමතුන් මේකට තමන්ගේ දැනුම දායකත්වය ලබා දීලා තනි සැලැස්මකට අපේ රට ඉදිරියට ගෙනියන්න. එහෙම නැති වුණොත් වෙන්නේ අපි මේ අරාජික වෙලා තියෙන තත්ත්වය තව දුරටත් පහළට ගිහිල්ලා අපේ මේ එකමුතුකම නැති වෙලා මේක මහා ව්‍යසනයකට මේ තියෙන ව්‍යසනයටත් වඩා අගාධයකට යන එක. ඒ නිසා අපි විවෘතව ඉල්ලීම් කරනවා අපේ රටේ ඉන්න විද්වත්තු අපේ රටේ ඉන්න වෘත්තිකයින් ඒ වගේම සියලුම දෙනා ඔබට මොකක්ද අඩු ගානේ එක යෝජනාවක් අපි අපේ නම්බර්ස් වලට අපි ඒවා නම්බර්ස් ඔබට ලබා දෙනවා ඉදිරියේදී ඒ අඩුම ගානේ ඔබට දැනනවා නම් එක යෝජනාවක් මේ උපාය මාර්ගික සැලැස්මට එක යෝජනාවක් දෙන්න කියලා අපිට අඩු ගානේ ලක්ෂයක යෝජනා අපිට ආවොත් ලක්ෂය අපි මේවා එක්තැන් කරලා මේ ලක්ෂයක් නෙමෙයි මේක ඊට වඩා අඩු ප්‍රමාණයකින් අපිට හදලා ගන්න පුළුවන් ගලප්පලා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ හැම කෙනෙක්ගෙම ඔය කැකෑරෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්. කැකෑරෙන යෝජනා තියෙන්න පුළුවන්. දේශපාලකයන්ට දුන්නට මේ යෝජනා ඒ සැලසුම් වලට යන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි මේ මෙතන හැම කෙනෙක්ගෙම යෝජනා ඉදිරිපත් කරලා අපිට පුළුවන් අපේ රටේ මේ දැවෙන ප්‍රශ්න වලට විශේෂයෙන්ම අපි දන්නවා ඩොලර් අර්බුදය අතිශය උග්‍ර වෙලා තියෙනවා. විදේශ සංචිත අද වෙනකොට බිඳුව බවට පත් වෙමින් පවතිනවා. එහෙනම් අපිට පේනවා අපිට අත්‍යවශ්‍ය භාණ්ඩවත් ආනයනය කරන්න බැරි තත්වයක් උදා වෙලා තියෙනවා. ඒ නිසා මේ ආර්ථික අර්බුදයට කෙටි කාලින විසඳුම් අපිට හොයන්න වෙලා තියෙනවා. ඒ ගැනත් අපි සුවිශේෂී අවධානයක් යොමු කරනවා. රට ඇතුළට කොහොමද ඩොලර් ගෙන එන්නේ? ඒකටත් අපි විසඳුම් කතා කරනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සියලු දෙනාම ඒකාබද්ධව මේ ක්‍රමෝපාය මාර්ග සැලැස්ම හදලා හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න. ඔව් අපි එතකොට ඒ පක්ෂ වලට අදාළ අරමුණු නෙමෙයි රටට අවශ්‍ය අරමුණු පෙරදරි කරගෙන තනි සැලැස්මක් හදලා ඒ සැලැස්ම තමයි මොන පක්ෂය ආවත් ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක තමයි අපේ මතය වෙන්නේ. ඔව් ඒ කියන්නේ මහ ජනතාව දැන් අලුතෙන් ඔබතුමාලා පටන් ගන්න මහ ජනතාව කියනවා ඔයගොල්ලෝ පාර්ලිමේන්තුවට යනවා නම් මේ වැඩේ කරන්න ඕනේ. ඔව්. එහෙම ඒගොල්ලෝ ඒක කරන්නේ නැත්නම් ඔබතුමාලගේ වැඩ පිළිවෙලක් තියෙනවාද ඒක පරීක්ෂා කරන්න අනිවාර්යයෙන්ම තියෙනවා. අපේ සැලැස්ම තුලම අපි ඉදිරියේදී යෝජනා කරනවා නොකරේනවා නම් කල යුත්තේ කුමක්ද කියන එකත් ඒ සැලැස්ම තුලම අපි ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. කරන්නේ නැත්නම් ඒකටත් මොනවද කරන්න කියන එක අපි අනිවාර්යයෙන්ම විශේෂ අවධානයක් යොමු කරනවා. මම චානක සේනනායක මම අලුත් මාවතේ අලුත් සමාජිකයෙක් මම මේට සම්බන්ධ වෙන්නේ නීති ශාස්ත්‍රය සම්බන්ධයෙන් තියෙන කටයුතු සම්බන්ධයෙන් අද අපි සාකච්ඡා කරලා ඇති කරගත්ත ඒ කොමිටිය විශේෂ කමිටුව ඒ සමාජිකයෙක් විදිහට අපි අද යෝජනා කරා ඉදිරි සතිය හෝ දෙක ඇතුළත සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමු වෙලා ඔවුන් මේ අපි යෝජනා කරන යෝජනාවලට විශේෂයෙන්ම මේ ජාතික ලයිස්තු සම්බන්ධයෙන් අපි යෝජනා කරලා තියෙන ඉදිරිපත් කරලා තියෙන යෝජනාවලට ඔවුන්ගේ කැමැත්ත හෝ අකමැත්ත ලබා ගැනීම. මොකද එහෙම නැති වුණොත් අපිට යන්න වෙනවා වෙන සැලැස්මකට. ඒ සම්බන්ධයෙන් තමයි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරේ. ඒ වගේම දැන් අපිට ඩොලර් නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඩොලර් නැති ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම අන්තර්ජාතික වශයෙන් අපිව පිළිගන්නේ නැහැ. අන්තර්ජාතික වශයෙන් අපේ පිටරට ගිහින් මිනිස්සුවත් සල්ලි එවන්නේ නැහැ. මොකද අරාජික රජයක් මේ රජයෙන් ගැන බලාපොරොත්තුවක් නැහැ කිසිම. ඒ නිසා අපි ස්ථාවර රජයක් ඇති කරන්න නම් මොකද්ද කරන්න පුළුවන්? අන්තර්ජාතිකව පිළිගන්න මට්ටමේ තත්ත්වයක් ඇති කරන්න ඕනේ. එහිදී සිවිල් සංවිධානත් මේ අපේ ගෝල් ෆේස් එකේ ඉන්න අරගලේ සිටින තරුණයිනුත් මේ සියලු දෙනාම කැමති වෙන ආකාරයට යම්කිසි විසඳුමක් අපි ඉදිරිපත් කර යුතුයි. ඒකට තියෙන හොඳම විසඳුම තමයි මම හිතන්නේ අලුත් මාවතෙන් ඉදිරිපත් කරන්නේ. ජාතික ලයිස්තු වල ව්‍යවස්ථාවත් ආරක්ෂා කරගෙන
හැම දෙයක්ම ආරක්ෂා කරගෙන කෙටි කාලිනව කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක කරන්න බැරි වුණොත් අපිට වෙන විසඳුමක් නැහැ. මහමැතිවරණයට යනවා අරුණුකොට. අනිවාර්යයෙන් එතන හඬත් ඒ හඬත් අපි ඉදිරිපත් කරන්න බෑ. එතුමල්ලා හඬක් නගිනකොට එතන තියෙන අරගලයෙන් ඔබට ගිය දියක් තමයි මේ අලුත් මාවතෙන් කරන්න හදන්නේ. කියන අරගලයක් තියෙනවා. අරගලයෙන් ඔබට ගිය දියක් අවශ්‍යයි. ඒකට විද්වත් මණ්ඩලය එක්කවලා ඔවුන්ගේ අරගලය හරිය ආකාරව හරි තැනට යොමු කළ යුතුයි. නැත්නම් අපිට ඒක අරගලයේ අවසානයේ ප්‍රයෝජනයක් නැති වෙන්න පුළුවන්. ඒ හිඩස පිරවීමටම නෙමෙයි අරගලයේ අරමුණු ඉටු කර ගැනීමට කෙටි කාලීනව. නැත්තම් අපිට දැන් ඇත්තටම අරගලයේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ අද පවතින ආර්ථික අර්බුදයනේ. ආර්ථික අර්බුදයේ ප්‍රධාන හේතුව තමයි ඩොලර් නැතිකම. ඩොලර් නැත්තේ ඇයි? ස්ථාවර රජයක් නැතිකම. රජය ගැන කිසිම විශ්වාසයක් නැහැ. අපේ මිනිස්සුවත් ඩොලර් එවන්නේ නැහැ ලංකාවට. එහෙම විශ්වාසයක් ඇති කරන්න නම් අපි මොකක් හරි යම්කිසි වැඩපිළිවෙලක් ඇති කරන්න ඕනේ. ඒ වෙනුව රට පාලනය කරන්නේ අලුත් මාවත ඉදිරිපත් කරන ඒ යෝජනාවලිය අනුව නම් විද්වතුන් නම් රට පාලනය කරන්න කැබිනට් මණ්ඩලයේ ඉන්නේ ඒගොල්ලෝ නම්. එතකොට යම්කිසි විශ්වාසයක් අන්තර්ජාතික මට්ටමින් ඇති වුණ තුරු ඇති වෙලා අපි බලාපොරොත්තු වන ආකාරයේ ඩොලර් රට තුලට ගලා එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපිත් ඒක බලාපොරොත්තු. මං හිතන්නේ එතුමා අපි අද සංවිධාන මම හිතන්නේ 40කට වැඩි සිවිල් සංවිධාන එකතු වුණා විද්වතුත් එක්ක ඔක්කොම 100කට වැඩි ආවා. එතකොට අපි එතනදී යෝජනා කරපු දේ තමයි මේ සියලුම සංවිධාන අද සම්බන්ධ වුණ සහ සම්බන්ධ නොවන සියලුම කට්ටිය එකතු වෙලා සිවිල් සංවිධාන එකමුතුව මගින් බල මණ්ඩලයක් පිහිටවනවා. කවුන්සිල් එකක්. ඒ කවුන්සිල් එක මගින් තමයි මේ අවුරුද්දම ක්‍රියාකාරකම් පාලනය වෙන්නේ. ඒ කට්ටිය තමයි මොනිටර් කරන්නේ. එතකොට මේ බල මණ්ඩලය නැත්නම් මේ කවුන්සිල් එක මගින් තමයි නිර්දේශ කරන්නේ කවුද මේ 29 දෙනා කියලා. එතකොට මේ කවුන්සිල් එක මගින් ක්‍රයිටේරියාස් ඩිෆයින් කරනවා. ඒ ක්‍රයිටේරියාස් ඩිෆයින් කරලා ඒ ක්‍රයිටේරියා වලට ගැලපෙන සමහර වෙලාවට ප්‍රසිද්ධ චරිත නොවෙන්න පුළුවන්. අපි ඇත්තම කියනවා නම් හරි භාෂාවෙන් කියනවා නම් පාර්ලිමේන්තුව තුලට ගිහලා මේ වැඩේ ඉෂ්ට කරලා දෙන්න පුළුවන් හොඳ වැඩකාරයෝ ටිකක් තමයි තෝරන්නේ. එතකොට ඒක තෝරන්නේ අර මේ සංවිධාන එකතු වෙලා පිහිටවනු ලබන සිවිල් සංවිධාන බල මණ්ඩලය විසින්. එතකොට මේ බල මණ්ඩලයේ ක්‍රියාත්මක වෙනවා මේ අවුරුද්දම පාර්ලිමේන්තුවට කවුරු ගියත් ඒ කට්ටියව රිකෝල් කරන්න පුළුවන්, ඒ කට්ටියට උපදෙස් දෙන්න පුළුවන්, ඒ කට්ටියට ඇඩ්වයිස් කරන්න පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන් ආකාරයේ බල මණ්ඩලය. ඒක තමයි අපි කිව්වේ ඒක ව්‍යවස්ථාව තුලින්ම ඒකට බලයක් ලබා දීලා ඒ සිවිල් සංවිධාන බල මණ්ඩලය අවුරුද්දක් තුල මේ රටේ පාලනයට මැදිහත් වෙනවා පිටේ ඉඳලා. ඒතකොට ඒ කට්ටිය තමයි මේ සියලුම දේවල් කරන්නේ. ඒ කට්ටියගේ නිර්දේශ මතපත් කරනවා. ඒ කට්ටිය දෙනවා ටාගට්. ඒ ටාගට් වලට වැඩ කරනවා. ඒ වැඩ කරන මන්ත්‍රීලා ඇමතිවරුන්ට එදියේ ඉඳලා උදව් කරනවා මේ කණ්ඩායම. ඒක තමයි වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල තමයි අපි මේ සකස් කරමින් ඉන්නේ. ඒක තමයි ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි සමාජ අද සම්බන්ධ වුණ කට්ටියත් වැඩි දෙනෙක්ගේ පිළිගැනීම මේක තමයි ක්‍රමය. මේක නැතුව අර කට්ටියට විතරක් බලය දීලා ඉන්නත් බෑ. පාර්ලිමේන්තුව කරනකම් බලාගෙන ඉන්නත් බෑ. මේ සියලු දෙනාම එකතු වෙලා මේ අවුරුද්ද තුල එළියෙන් ඉඳගෙන මොනිටර් කරමින් මේක කරගෙන යන්න ඕන. ඊට පස්සේ තමයි දීර්ඝකාලීන වැඩපිළිවෙලට එන්නේ. අපි එකතු වෙලා කරපු යෝජනාවලියේ ප්‍රධානම ඉල්ලීම තමයි ජනාධිපතිවරයා අගමැතිවරයා සහ කැබිනට් එක ඉල්ලා අස්විය යුතුයි. ජනාධිපතිවරයා කැබිනට් එක සහ ඉල්ලා අස්විය යුතුයි. ඒ අතරේ තමයි අපි මේ යෝජනා කරන්නේ 29 දෙනෙක් විද්වතුන්ගෙන් නැත්තම් විශේෂඥ දැනුමක් තියෙන කණ්ඩායමක් ඊටරට ගිහිල්ලා ඒ 29 දෙනාගේ එකඟතාවයේ මත අලුතෙන් කැබිනට් එකක් සහ අගමැතිවරයෙක් පත් කරගත යුතුයි. ඊට පස්සේ ව්‍යවස්ථා සංශෝධනයකට කියලා හදිසි ව්‍යවස්ථා සංශෝධනයකට පාර්ලිමේන්තුවේ ඉන්නේ 225 එකතු වෙලා 3/2 බලය දීලා ජනාධිපතිවරයාගේ බලතල අඩු කරලා ඔහුව ඊළඟට ඉවත් කරන ක්‍රමවේදය තුලට ආ යුතුයි. අපි මේ ජනාධිපතිවරයා ඉවත් කිරීම කියන එක අවසාන ඉලක්කයේ විදියට තිබ්බොත් ඒ ඉලක්කයේ සපිරෙනකන් මේ රටේ දැවෙන ප්‍රශ්න විසඳ ගන්න ආර්ථික ප්‍රශ්න මිනිස්සුන්ට තියෙන ජීවත් වීමේ අරගලෙන් ගොඩ ගන්න තමයි මේ වැඩේ කරන්නේ.
එතකොට මේක හෙට පටන් ගත්තත් ජනාධිපතිවරයා ඉවත් කරන සටන අවසන් වෙන්නේ නැහැ. ඒක එළිය අරගලේ සිද්ධ වෙනවා. අපි ඒකට ආශිර්වාද කරනවා. ආශිර්වාද කරන ගම උදව් කරනවා. හැබැයි ආර්ථිකය වැටෙන්නේ නැතුව මේ රට අපි රැකගෙන යන්න ඕන. අර අපි උදාහරණයක් විදිහට කිව්වොත් ඇඳේ බල්ලා නිදාගත්තා කියලා අපි බල්ලාව අයින් කරනවා මිසක් ඇඳ පරිස්සම් කරගන්න ඕනනේ. ඒ වගේ මේ රට පරිස්සම් කරගන්න ඕන අපි. අර බල්ලෝ ටික අයින් කරගන්න ඕන. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒක අපි හිමීට කරන්න ඕන. නමුත් ඒක ඉවර කරනකම් රටේ ආර්ථිකය වැටෙන්න දෙන්න බෑ. රටේ ආර්ථිකය රැකගෙන යන්න තමයි මේ සිවිල් බල මණ්ඩල එකතුව විසින් මේ කවුන්සිලයක් පිටවල 29 දෙනෙක් පාර්ලිමේන්තුව ඇතුළට ගිහිල්ලා මේක කරන්න හදන්නේ. ඉතින් ඒකට අපි ඔක්කොමලා වගේ අද එකග වුණා. අපි හිතනවා මේක සාර්ථකව ඉදිරියට කරන්න පුළුවන් වෙයි කියලා. අනිවාර්යෙන් ක්‍රමෝපායක සැලැස්ම කිව්වේ ඒකයි. මේකේ අපි වැඩ කරන්නේ මේ පුජ්‍යලයක් මත නෙමෙයි. ඒකයි අපි කිව්වේ මේ එන 29 දෙනා අතරේ කවුද එන්නේ කියලාවත් අපේ තාම නැහැ. ඒක වෙනම වෙන දෙයක්. අපි කතා කරන්නේ මේ ආර්ථික සැලැස්ම ගැන තමයි. කොහොමද මේ ඩොලර් ටික එකතු කරලා වියදම් අඩු කරලා මිනිස්සුන්ගේ මේ දැවෙන කන්න නැති, බෙහෙත් නැති, ඉන්ධන නැති, විදුලිය නැති ප්‍රශ්න වලට ඉක්මනින් උත්තර දෙන්නේ කොහොමද කියන එක තමයි අපේ ප්‍රධාන වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තමයි මේ ව්‍යවස්ථාවෙන් යම්කිසි පිළිසරණක් විදිහට ජාතික ලැයිස්තුව උපයෝගී කරගන්න හදන්නේ. අපි හිතනවා එහෙම ලේසියෙන් අපේ රටේ කට්ටිය දේවල් අතාරින්නේ නැහැ. ඉල්ලාස් වෙනවා කියන එක හරිම අපහසු දෙයක් අපේ රටේ දේශපාලකයන්ට. ඒකනේ ජනාධිපතිවරයා තාම ඉන්නේ. ඉතින් ජනාධිපතිවරයාට ඉල්ලාස් වෙන්න කියලා කියන්නේ අපේ තියෙන ඉහළම විධායක බලය. රටේ තියෙන ඉහළම බලය පුද්ගලයාට තමයි මේ ඉල්ලාස් වෙන්න කියන්නේ. ඒතකොට විධායකයන් පල්ලෙහා තමයි මේ ජාතික ලැයිස්තු කියන්නේ. එතකොට අපි ඒ කට්ටියට බලපෑම් කිරීම මත අරගලයේ තුලින් විතරයි ජයග්‍රහණ ලැබෙන්නේ. දැන් රටේ මේ දක්වා තිබුණේ ප්‍රශ්න එකකටවත් නිකන් උත්තර දුන්නේ නැහනේ. අපේ තරුණ පිරිස අරගලයක් කරලා පාට බැහැපු හින්දා තමයි රාජපක්ෂවරු අද පොඩ්ඩක් හරි පස්ස කරලා තියෙන අඩියක්. එතකොට මේ වගේ අරගලයේ තිබිය යුතුයි. අරගලයේ තුලින් මේ කට්ටියට බලපෑම් කළ යුතුයි. බලපෑම් කළා අපි ලංකාවේ සියලුම දෙනා එක හඬින් කියනවා නම් මේක කරන්න කියලා. මේක ව්‍යවස්ථානුකූලවත් හරිනම්, සදාචාරානුකූලවත් හරිනම් මේ වැඩපිළිවෙලකුත් තියෙනවා නම් අවුරුද්දකට. ඒ කට්ටිය ඉල්ලාස් වෙන්නේ නැත්නම් ඒක ජනතාව තේරුම් ගන්න ඕනේ මෙතන තියෙන වෙන බලතණ්හාවක් විතරයි. එවනම් රට හදීමේ අවස්ථාවේ අනුව ඒකට ඉල්ලාස් විය යුතුයි. අපි ඒකයි කිව්වේ මේ වැඩපිළිවෙලට ඔක්කොම සංවිධාන එකතු කරලා මේක අපි ඉදිරිපත් කරාම මිලියන 22කගේ ඉල්ලීමක්. එතකොට ජනතාවට හුඟකම් දෙන්නේ නැත්නම් ඒකට ඉතින් බලහත්කාරයෙන් ඉවත් කරන්න වෙයි. ඒකයි අපි කියන්නේ ඉස්සෙල්ලා එකතු වෙලා මේක ඉදිරිපත් කරන්න ඕන. එයාලා ඉදිරිපත් ඒකෙන් අයින් වෙන්න ඕන. අයින් වුනේ නැත්නම් ජනතාව පෙළ ගැහියේ වෙනුවේ. හිතනවා දැන් හැබැයි ඔබතුමා දන්නවා ගිය අප්‍රේල් මාසේ 9 වෙනිදා පටන් ගත්තු අරගලයේ තුල ප්‍රධාන ඉල්ලීම ගෝටා ගෝ හෝම් ඔක්කොමලා කියන අපි අදත් කියනවා. හැබැයි මාසයක් ගත වුණා පෙරේදා පාර්ලිමේන්තුවේ පවත්වපු ඡන්ද විමසීමෙන් 148ක් තාම මේ කට්ටියට ඡන්ද හම්බ වෙනවා. ඒතකොට තව ගෝටා ගෝ හෝම් කියලා මේකට ඉල්ලාස් වෙන පාටකුත් නැහැ. තව කොච්චර කල් මේකට යන්නද? ඒක අපේ අරමුණ විදියට අපි ඒක සටන එහෙමම තියෙනවා. තවත් තීව්‍ර කරමින් සටන යන්න ඕන. හැබැයි මේ ආර්ථිකය බේරෙන්නේ නැහැ. මේකට එක කෙනෙක්වත් මේ ආර්ථිකය ගැන කතා කරන්නේ නැහැ. ඒ කට්ටිය බලය රකින්න කතා කරනවා අපිත් ඒකට සටන කරනවා රට දිය වෙනවා. ඉතින් මේ දෙකම පැරලල් සමාන්තරව යන්න ඕන. මේ පාර්ලිමේන්තුව ඇතුළට ගිහිල්ලා ඇමතිවරු කැබිනට් එකක් පත් කරලා මේ ආර්ථිකය ගෙනියන්න ඕන. ඒක තමයි මම කිව්වේ මේ අපි තරහ තියෙන්නේ අපේ වෛරය තියෙන්නේ දේශපාලකයොත් එක්ක රට එක්ක නෙවෙයිනේ. ඒතර රට රැක ගන්න ඕන. රටේ ජනතාව ජීවත් වෙන්න ඕන. ඒකට උත්තරේ තමයි අපි සංවිධාන එකතු වෙලා මේ පාර්ලිමේන්තුව ඇතුළේ විද්වත්තු ටිකක් දාලා මේ මූල්‍ය අරමුදලේ හරි කොහේ හරි විශ්වාසය දිනාගෙන ඩොලර් ටිකක් ගෙනලා ආර්ථිකය හැදීම. ඒ යන අතරේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂවරු සහ මේ දූෂිත කට්ටිය අයින් කරනවා කියන එක අපි වෙනම යන්න ඕන. මේ දෙක පටලව ගන්න හොඳ නැහැ. ඒ දෙක දෙකක්. ඒ දෙක දෙකක් තියෙනකොට අර සටන තව තවත් තීව්‍ර කරන්න පුළුවන් පාර්ලිමේන්තුව ඇතුලේ කණ්ඩායමක් ඉන්නවනම්. එතකොට එළිය අරගල කරන කණ්ඩායමට නීතියානුකූල බලය අරන් දෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න කණ්ඩායම. එතකොට මේක සාර්ථක වෙනවා කෙටි කාලෙකින්. එහෙම නැත්නම් මේ කට්ටිය කල් මරණ ප්‍රතිපත්තියන්නේ දැන් පේන්න තියෙන්නේ. තව මාසයක් දෙකක් මෙහෙම ඇදගෙන ගියොත් අපි ඔක්කොම දුක් විඳිනවනේ. සාමාන්‍ය කාලයක් යන්න පුළුවන්.
අනිවාර්යයෙන්ම ආත්මය අපි දැන් කිව්වේ ඒක තමයි. ඒ කට්ටිය ශක්තිමත් කරන්න පුළුවන්. අපි ගිහිල්ලා ෂිෆ්ට් එකට පුළුවන් නම් එතන සම්බන්ධ වෙලා ඔක්කොම උදව් කරන්න ඕන. අරගලේ නැවැත්විය යුතු මේ කියන හැම දෙයක්ම පවතින්නේ අරගලේ ප්‍රබලතාවය මත. අරගලේ ප්‍රබල කළ යුතුමයි. තර්කයක් නැහැ. හැබැයි අරගලේ ප්‍රබල කරන අතරෙම මේ කට්ටිය කල්මරමින් උත්තරේ යනවා නම් අපි ඒ උත්තරේ කල් දාන්න ඉන්නේ නැතුව අපි අපේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ඕන. ඔබතුමාටයි මටයි සියලු දෙනාට ඩීසල් නැතුව පොලිමේ ඉන්න වෙනවා නම් විදුලි බලේ නැතුව ගෙදර ඉන්න වෙනවා නම් මේ කට්ටිය කල්මරමින් ඒ කට්ටිය එහෙම ඉන්නේ නැහැ. අපිට එතකම් බලාගෙන ඉන්න බෑ. ඒ නිසා අපි මේ රටේ ප්‍රධාන ප්‍රශ්න වලට ක්‍රමෝපායික සැලැස්මක් තුල උත්තර හොයන ගමන් අපි මේ කට්ටිය වයින් කරන්න ඕනේ. මේ දෙක දෙපැත්තකින් සමාන්තරව යන් කියන එකයි කියන්නේ. මොකද හොඳම විසඳුම මේ වෙලාවේ ওই කණ්ඩායම එකපාරෙන් ඉල්ලාස් වෙනවා නම් ඒක අපි ප්‍රාර්ථනා කරන විසඳුම. නමුත් මේ කට්ටිය දෙන්නේ නැත්තම් ඒක දෙනකන් අරගලේ තීව්‍ර කරගෙන යන අතරේ මේ ආර්ථිකය අපි ගොඩ ගන්න ඕනේ යම්කිසි සැලැස්මකට අනුව. එහෙම නැත්තම් ඊළඟට බලයට එන කණ්ඩායම උනත් මේ රට හදාගන්න බැරි වෙනවා. අපි ඇත්තටම අද වැඩසටහනේදී පැහැදිලි ක්‍රමෝපායක සැලැස්මක් ඉදිරිපත් කළා. කෙටි කාලින යෝජනා මාලාවක් ඉදිරිපත් කරා. එකක් විදියට ගත්තොත් මේ වෙනකොට බිඳ වැටලා තියෙන සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ කොහොමද කියන එකට අපි සාකච්ඡා කරා ක්‍රමවේද. ඒවා තියෙනවා. එතකොට විදේශ රැකියාව මේ වෙනකොට 2020 වෙනකොට 2018 ඉඳලා 19 ඉඳලා ඉතා විශාල ලෙස පහළ බැහැලා තියෙනවා. එතකොට ඒවා වැඩි කරන්නේ විදේශ රැකියා දියුණු කරලා කොහොමද ගේන්නේ කියලා අපි කතා කරා. එතකොට අපේ රටේ කිරි හා සීනි නිෂ්පාදනය සඳහා නිෂ්පාදනය කරලා මාස 6ක් අවුරුද්දක් ඇතුළත කොහොමද ලංකාවට කිරි ආනයනය සීනි ආනයනය දීවර කර්මාන්තය නගා සිටවලා කෙටි කාලින විසඳුම් දෙන්නේ කොහොමද කියලා අපි ක්‍රමවේදයක් ඉදිරිපත් කළා. වගාව දියුණු කිරීම තුලින් මාස 3ක් ඇතුළත කොහොමද මේක නඩත්තු කරන්න කියලා අපි සාකච්ඡා කරා. ඒ ක්‍රමෝපායක සැලැස්ම තුල ඒ සියලු දේවල් තියෙනවා. අපි ආර්ථික වැඩපිළිවෙල තමයි අපි විශේෂයෙන් කතා කරන්නේ. මේ සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව වුණේ ආර්ථික වැඩපිළිවෙල. ඒක තමයි අපි ක්‍රමෝපායක සැලැස්මක් කියලා නම් කරලා තියෙන්නේ ඒක. මේ ඒක ක්‍රියාත්මක කිරීමට තමයි මේ ව්‍යවස්ථාව මැදිහත් වෙලා තියෙන්නේ. අපි දැන් අද වෙනකොට හදලා තියෙන ක්‍රමෝපායක සැලැස්ම යම්කිසි සාකච්ඡාවකට වඳුන් කරා පොඩි පොඩි වෙනස්කම් ටිකක් වුණා. අපි දැන් ඒක නැවත සාකච්ඡා කරලා ඉවරලා අර අපේ එක මහත්මයෙක් කිව්වා වගේ අපි ඉස්සලාම අපේ යෝජනාවලියක් තියෙනවා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 29 දෙනා ඉල්ලාස් විය යුතුයි. ඒක අපි බලපෑම් කරන අතරේ අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ ප්‍රධාන පක්ෂවල ලේකම්වරු හම්බෙලා මේ යෝජනාවලිය ඉදිරිපත් කරන්න. ඉදිරිපත් වෙලා අපි ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ කට්ටිය අයින් වෙලා මේ වෙලාවේ අවුරුද්දක් සඳහා අවස්ථාව දෙන්න කියලා. එතකොට ඒ යන අතරේ අපේ වෙනම කමිටු පිහිටව ගත්තා මේ වැඩපිළිවෙල ආර්ථික වැඩපිළිවෙල හදලා කොහොමද අපි 29 දෙනා ඉල්ලාස් වුණොත් 29 දෙනා පත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කළා. ඒ වැඩ කටයුත්ත කරගෙන යන්න වෙනම කමිටු පිහිටෙව්වා. එතකොට මේ දෙක එක්ක ගිහිල්ලා අපිට පක්ෂ සමාජිකයන් පක්ෂ ලේකම්වරුන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් හම්බුනොත් තව සති දෙකක් යනකොට මේ වැඩසටහන අවසන් කරලා වැඩසටහන පටන් ගන්නත් පුළුවන් වෙයි. මෙමයි මහත්මයා අපි මෙතනදී විද්වතුන් කියලා කණ්ඩායමක් නෙවෙයි ගේන්නේ. මෙතන ගේන්නේ වැඩපිළිවෙල. දැන් උනේ ඒ ජාතික ලැයිස්තුවට ආවට මේකේ ක්‍රමෝපායක සැලැස්මක් තිබුණේ නැහැ. ක්‍රමෝපායක සැලැස්මක් නැතුව අපි ගෙනිහිල්ලා විද්වත්තු දැම්මත් උතන වැඩක් කරන්න බෑ. අපේ 29 දෙනෙක් යන්නේ සැලැස්මක් එක්ක. ඒ සැලැස්ම තමයි ක්‍රියාත්මක. ඒකයි අපි මේ 29 දෙනා අතරින් ඉල්ලනවා කැබිනට් ඇමතිවරු 10 දෙනෙක්. ඒ 10 දෙනත් එක්ක යන්නේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම මිසක් ජනාධිපතිවරයාගේ ඕඩර් එක ක්‍රියා කරන්න නෙවෙයි. අර වියත්තු කරේ ජනාධිපතිවරයාගේ ඕඩර් එක. එයා කියන දේ ක්‍රියාත්මක කිරීම කරා මිසක් අපි දැක්කේ නැහැ ජාතික ක්‍රමෝපායක සැලැස්මක්. ඒතර මෙතන තියෙන වෙනස තමයි පාර්ලිමේන්තුවට යවන්නේ පුජ්‍යලයෝ නෙවෙයි ක්‍රමෝපායක සැලැස්මක්. ඒ සැලැස්ම ගෙනියන්න මිනිස්සු ටිකක් අපිපත් කරනවා. ඒක තමයි මම කිව්වේ මේ කිසිම දෙයක් අපිට කරන්න බෑ මේ 225 ඉතුරු 196 සහයෝගයෙන් නැතුව. ඒ කට්ටියට බල කරන්න ඕනේ. ඒක මේ අරගලයේ තුලින් සිදුවිය යුතු දෙයක්. අරගලයේ සිටින කට්ටිය අරගලයේ තුලින් කරන්න ඕනේ. මේ කරන වැඩපිළිවෙල ට්‍රාන්ස්පරන්ට්ලි රටට කියන්න ඕන. මේකයි වැඩපිළිවෙල. මේකේ මෙන්න මේ ඇමතිවරුන්ගේ മന്ത്രിවරුන්ගේ වරප්‍රසාද අඩු වෙනවා නම් මේවා මේ දූෂණ චෝදනා වලට ලක් වෙලා තියෙන කට්ටියට මෙහෙමනම් ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන්නේ මෙහෙම කියලා කියනවනම් ඒ යෝජනාවලට පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අත උස්සලා 3-2 බලය දෙන්න ඕන කියන එකත් අපේ යෝජනාවලිය තුලම තියෙනවා.
මේ අපේ ස්ටා කියලා සංවිධානය අපේ මෙතුමා මේ චානක මහත්මයා මේ වෙනකොටවත් ස්ටා කියලා ඉන්ටර්නැෂනල් සංවිධානයක් වෙත ගෙනිහිලා තියෙන යෝජනාව බිලියන 30කට අධික ඩොලර් ප්‍රමාණයක් පිට තියෙනවා කියලා දැනට සංඛ්‍යාලේඛන වලින් ප්‍රකාශ වෙනවා. ඒක සඳහා ලංකාවේ මේ උද්ඝෝෂණය තුලින් විතරක් කරන්න අමාරුයි. වෙන දියුණු රටවල් මේ විදිහේ ගොඩාපු රටවල් කරේ ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන් වල සහායකත්වයක ඒ වෙනුවෙන්ම පිහිටවපු ආයතනයක් තමයි ස්ටා කියන්නේ. එතකොට මේ ස්ටා කියන සංවිධානයට දැනටම මෙතුමා යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා පෙත්සමක්. ඒකට අත්සන් මිලියනයක් අවශ්‍ය වෙලා තියෙනවා. දැනට අත්සන් ලබා ගැනීමෙන් ඉන්නවා. එතකොට ඒකත් මේ වැඩපිළිවෙලේම කොටසක්. එතන ඇත්තටම මේක ඉන්ටර්නැෂනල් එකෙන් කරන වෙනමම කරන විමර්ශනයක්. ඒ කට්ටිය ඒ විමර්ශනය කරනවා මිසක් පාර්ලිමේන්තුව ඇතුලේ ඒ කට්ටියට සම්බන්ධ නැහැ. ඒ කට්ටිය ඉන්ඩිපෙන්ඩන්ට් ඒ වැඩේ කරනවා. පාර්ලිමේන්තුවේ සහයෝගය ගන්න පුළුවන්. අර අපි කියන 29 දෙනාගේ ඇති ඒ කණ්ඩායම සහයෝගය දුන්නාම ඒක කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඔව් ඒක තමයි අපි කිව්වේ. ඒ කියන්නේ මේක දැන් අපි ඔක්කොමලා කියන්නේ දැන් පාර්ලිමේන්තුව විසිරුවාරින්දත්තව ලබන මාර්තු මාසයේ වගේ වෙනකන් කල් තියෙනවනේ. දැන් මේ 225 දෙනා ඉවත් කරන 225ම එපා කිව්වට දැන් නැවත මතේ ඇවිල්ලා තියෙනවනේ මේ 225ම වැඩේ ගමු කියලා. එතකොට මෙන්න මේක ගැනීම සඳහා තමයි එළියට වෙලා සිවිල් සංවිධාන බල මණ්ඩලයකුයි අරගලයේ යෙදෙන පිරිසයි එළියට වෙලා ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා. ඒ අරගලයේ තුලින් තමයි ඒ කට්ටියට බලපෑම කරන්න වෙන්නේ. එහෙම නැති වුණොත් පැහැදිලිවම ඒක කරන්න අමාරුයි. පැහැදිලිව අලුත් 29ක් ඇතුළට යන්න තමයි. අපේ කණ්ඩායමේ නීතිඥවරු පිරිසකුත් ඉන්නවා. ඒතකොට මේකේ ව්‍යවස්ථාව අධ්‍යයනය කරලා කරන්න පුළුවන් විදියක් තමයි මේ යෝජනා කරලා තියෙන්නේ. එහෙම දෙයක් කරන්න පුළුවන්. ඒක ලේකම්වරයා විසින් ඉල්ලා අස්වීම තුල ඒ කට්ටිය විසින්ම පත් කරන්න පුළුවන්. හරි. දැන් නැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නීතිවරණ අනුකූලව ඔය මේ ජාතික ලයිස්තුවේ මේ ජාතික ලයිස්තුවේ පත් වෙන්න පුළුවන් එම පක්ෂේ සමාජිකයෙකුට පමණයි. එහෙම තමයි පැහැදිලිවම තියෙන්නේ. එතකොට ඔබතුමාලා පත් කරන ඔය 29 දෙනාත් ඔය පක්ෂ ඔය දැන් පාර්ලිමේන්තුවේ තියෙන පාර්ලිමේන්තුවේ දැන් මේ වෙනකොට ජාතික ලයිස්තුව බුක් වීදින පක්ෂ වලින් අනිවාර්යෙන් ඔබතුමාලාට ඒක සහයෝගය ගන්න වෙනවා. එතකොට ඔහු ඒකේ සමාජිකයෙක් වෙනවා. එතකොට කොහොමද මහ ජනතාව විශ්වාස කරන්නේ ආපහු මේ දැන් තියෙන සිටුේෂන් එකම නැති වෙයි කියලා කොහොමද විශ්වාස කරන්නේ? ඔහුම පක්ෂ සමාජිකයෙක් වුණා ගමන්. මම ඔකේ නීති අනුකූල පැත්ත පැහැදිලි කිරීම සඳහා අපේ නීතිඥ මහත්මයෙක් ඉන්නවා සාගර මහත්මයායි අර කියපු විශ්වාසය සම්බන්ධ ප්‍රශ්නයේදී මෙතනදී අපි උත්සාහ කරනවා සිවිල් බලක මණ්ඩලයක් පිටවලා ඒ සිවිල් මණ්ඩලයේ මේ නිර්දේශ මත පාර්ලිමේන්තුවට යවලා ඒක රිකෝල් කිරීමේ බලය අර සිවිල් කණ්ඩායම් මත තියා ගැනීම. ඒතකොට විශ්වාසය යම් කිසි විදියකින් බිඳ වැටුනොත් ඒ සිවිල් බල මණ්ඩලය විසින් එයාව රිකෝල් කරලා වෙන කෙනෙක් දැමීමේ අවස්ථාව තියාගෙනයි ඒක කරන්නේ. ඒතකොට විශ්වාසය සම්බන්ධයෙන් අපිට කරන්න තියෙන්නේ මේ කට්ටියගේ මොනිටර් කරලා රිකෝල් කිරීම මිසක් අපිට මේ මිනිස්සුන්ගේ විශ්වාසය ගැන තහවුරු කොයි පුද්ගලයා ගැනත් පැහැදිලි 100%ක් අපිට රෙකමෙන්ඩේෂන් එකක් දෙන්න බෑ. නමුත් වැඩපිළිවෙල තුල ඒ කට්ටිය යම්කිසි වැරදක් කරොත් ඒ කට්ටිය ඉවත් වීම ඒ සිස්ටම් එකම බලා ගන්නවා. ඒ නිසා අපි ඒක තමයි දැන් මේ ක්‍රමෝපායික සැලැස්ම හදලා අපි එකයි කිව්වේ දැන් ඉස්සල්ලාම සාකච්ඡාව ආරම්භ වෙන්නේ මේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු යෝජනා පත් කරලා තියෙන දේශපාලන පක්ෂ ලේකම්වරු එක. ඒ කට්ටියගේ එකඟතාවය ගත්තට පස්සේ අපි අනිවාර්යයෙන්ම මේ ක්‍රමෝපායික සැලැස්ම කියන එක මේ සියලුම පක්ෂවලට ඉදිරිපත් කරලා අපි ජනතා සිවිල් සංවිධාන වලින් පස්සේ දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කරලා ඒ කට්ටිය දැනුවත් කරලා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ එකඟතාවයෙන් තමයි ඇතුළට යන්නේ. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා ඒක කරන්න බැරි වෙනවා. ඉතින් ඔක්කොම එකඟ කරගෙන තමයි මෙතෙන්ට යන්නේ. ඔව්.
ඔව් මම අපේ නීතිඥ මහත්මයා පොඩ්ඩක් ඒ ගැන විස්තර කරන්නකො අපි ඔව්. මම නීතිඥ සාගර ජයවික්‍රම දැන් මහත්මයා සහ තවත් මහත්මයෙක් කතා කරා ඔබතුමත් කතා කරා පළවෙනි කාරණාව මම ඔබතුමා අහපු ප්‍රශ්නට උත්තර දීලා ඊළඟට ඔබතුමාගේ ප්‍රශ්නට යන්නම්. පළවෙනි එක තමයි යම් දේශපාලන පක්ෂයකින් තමයි මේ ජාතික ලැයිස්තුවේ නියෝජනය තියෙන්නේ. එහෙමනම් ඒ දේශපාලන පක්ෂයක සමාජිකත්වය අරගෙන ඒ ලැයිස්තුවෙන් ආවහම ඒ මිනිස්සයා විශ්වාස කරයිද රටට වැඩක් කරයිද කියන ගැටලුව ගැන තමයි ඔබතුමා කතා කරේ මුලින්ම. හරිද ඔබතුමා ඇහුවේ ඒකනේ? ඔව්. එතකොට දැන් මෙතන අපි තේරුම් ගන්න ඕනේ මේක සාමාන්‍ය තත්වයක් නෙවෙයි. මේ රටේ සාමාන්‍යයෙන් ඇති නොවිච්ච වෙනම තත්වයක්. දැන් අපි මේ ඔක්කොම එකහ වෙලා ඉන්නේ මෙතන අපි ඔක්කොටම තිබ්බ ගැටලුව අරගලයක් තුලින් තරුණ ජනතාව ඉදිරියට ගෙනාපු නිසා තමයි අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ. එතකොට අපි ඔය කතා කරන සාමාන්‍ය මැතිවරණයකින් මේ නියෝජිතේ ජනතා නියෝජිතේ තේරී පැවැත්වීම ඊට පස්සේ ජාතික ලැයිස්තුවට පත් කිරීම කියන කාරණා මෙතනදී ඊට වඩා වෙනස් විදිහකටයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙතන ජාතික වගකීමක් වෙනවා අපි ජාතික ලැයිස්තුවෙන් අපි ඔය අඳුර ගන්න 29 කියලා කිව්වට අපි දන්නේ නැහැ අපිට 29ක්ම මේකේ අවස්ථාව හම්බෙයිද කියලා. නමුත් අවස්ථාව හම්බෙන කීප දෙනා ඇතුළට ගියහම ඒගොල්ලෝ එන්නේ ජාතික අවශ්‍යතාවයක් සපුරන්න මෙතනදී. ජාතික ලැයිස්තුව කියන ප්‍රතිපාදන ඇති කරලම තියෙන ඇත්තටම ජාතික වශයෙන් වැදගත් විද්වත් පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන පිරිසක් එතනට ගෙනලා වැඩක් ගන්න. නමුත් මේ පවතින ක්‍රමය තුල එහෙම එකක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට වෙන්නේ මේ පක්ෂවල ඉන්න මේ ගොඩක් වෙලාවට මම වචනම පාවිච්චි කරන හෙන්චයියෝ එහෙම නැත්නම් පරාජිත අපේක්ෂකයෝ ඉදිරියට ගේන්න විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා තමයි ඔබතුමා කියන ওই ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. දැන් මේ කාරණාවේදී මේ නෛතික රාමුව තුළදී සහ ජාතික වශයෙන් මේ ඇති වෙලා තියෙන බලපෑම මේ ජාතික බලපෑමක් එක්ක යන්නේ. මේ මිනිස්සුන්ට එතකොට එතන ගිහිල්ලා මේ තමන් ආවේ ජාතික ලැයිස්තුවෙන් අර තියෙන පක්ෂේ හැටියට මම වැඩ කරන්න ඕනේ කියලා ඒකට සීමා වෙලා වැඩ කරන්න වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඊට වඩා බෙදලා ඉන්නවා ජනතාවට වැඩ කරන්න. මොකද මේක සුවිශේෂී අවස්ථාවක්. සාමාන්‍ය මැතිවරණයකින් අපි මේ මැතිවරණයකින් පස්සේ ගන්න වගේ අවස්ථාවක් නෙමෙයි. මේක සුවිශේෂී අවස්ථාවක්. ඒතකොට ඒගොල්ලන්ට ඊට වඩා විශාල බැඳීමක් තියෙනවා වගකීමක් තියෙනවා. එහෙම නොවුනොත් ඔවුන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ හැකියාවත් අර අපි කියපු සිවිල් සමාජ එකමුතුවට ලැබෙනවා. ඒ නිසා මම හිතන්නේ එතනදී පක්ෂය තුලින් නියෝජනය වුණා කියලා ඒ ගැටලුව එයි කියලා. එතකොට මහත්මයා කතා කරපු කාරණාව මේ වෙන පක්ෂයකින් ගිහිල්ලා ජාතික ලැයිස්තුවෙන් ගිහිල්ලා දැන් ඉන්නවා දැන් එයා ගිහිල්ලා වෙන පක්ෂයකට සහාය දෙනවා කියන කතාව. ඉතින් අපි ඔක දන්නවා කවුද කියලා. ඒක වෙන්න පුළුවන්. හැබැයි මේ කාරණාවේදී මම අර කියපු කතාවම තමයි. මෙතන තියෙන්නේ මේ ජාතික අවශ්‍යතාවයක් තියෙන්නේ. ජාතික අවශ්‍යතාවයේ ඔබතුමල්ලට තියෙන ප්‍රශ්නෙම මටත් තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ තමයි අරගල භූමියේ ඉන්න අරගල කරුවන්ටත් තියෙන්නේ. ඒගොල්ලෝ නියෝජනය කරන්නේ අපේ ප්‍රශ්නේ. ඒ නිසා අපි මෙතන ඇත්තටම අද මේ අලුත් මාවත කියන මේ සැලැස්මට ඇවිල්ලා තියෙන්නේ මේ අරගල භූමිය තුලින් පැන නැගිච්ච සිවිල් ගැටලුව, ජාතික ගැටලුවට විසඳුමක් ගේන්න. එතකොට අපි කරන්නේ ඒකට නෛතික රාමුවක් හදලා දෙන එක. එතකොට යම් කිසි පුද්ගලයෙක් ගිහිල්ලා ජාතික ලැයිස්තුවකින් මෙවන් අවස්ථාවක අපිට අවස්ථාවක් හම්බුනොත් ජාතික ලැයිස්තුවකින් පත් කිරීමක් කරොත් ඒ මනුස්සයා ගිහිල්ලා වෙන කෙනෙකුට සහාය දක්වන්න ගියොත් වහා මේ සම්බන්ධයෙන් පියවර ගැනීමේ අපි නෛතික ප්‍රතිපාදනත් මේ තුල හදාගන්න. මතක තියාගන්න ඕන මේ අපේ අරමුණ තමයි මේ අරගලය කියන එක තුලින් තමයි මේ අලුත් මාවත ගොඩනගෙන්නේ. මේ සිවිල් ජන සමාජය එකතු වෙලා ඉන්නේ. අරගලයේ අරමුණ වෙලා තියෙන්නේ මූලික කාරණාව තමයි පවතින මේ දේශපාලකයෝ බලය වැඩි තියාගෙන ඉන්න දේශපාලකයෝ ජනාධිපති අගමැති කැබිනට් මණ්ඩලය ඉවත් වෙන්න ඕනි කියන්නේ. අපි ඒකට විකල්පයක් විදිහට තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරගෙන මෙවැනි විකල්පයකට යන්න හදන්නේ. මොකද ජාතික ලැයිස්තුව තුල මේ ප්‍රතිපාදන තියෙන නිසා. ඉතින් අපි හිතනවා අපි කරන බලපෑම තුල ඒ දේශපාලන පක්ෂ ඒ අවස්ථාව අපිට ලබා දෙන්න බැඳිලා ඉන්නවා මේ අවස්ථාවේ. ඔය කියන්නේ සාමාන්‍ය රටාවේදී ඔබතුමන්ලා කියන කතාව හරි. එහෙම දෙන්න බැඳිලා නැහැ. කිව්වොත් එහෙම අපි නිකන් ඉන්න ඕනේ. ඒ කතාව ඇත්ත. මේ ප්‍රශ්නේ විසඳන්න ඔය කියන 225ට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔවුන් මේ වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්න ඕන. තව කතාවක් මම මෙතෙන්ද කියන්න ඕන මේ අලුත් මාවත තුල අපි මේ 29 ජාතික ලැයිස්තුවෙන් 29 දිනක්ම ගේනවා කියන කතාවේදී ඒක ප්‍රායෝගිකයි කියලා අපි ඒක හරියටම අපි කියන්නේ නැහැ. ඔතන ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා ඉන්න ඉතා බුද්ධිමත් උගත් ඔතන තවදුරටත් ඉන්න ඕන පිරිසකුත් ඉන්නවා. කලින් මේ ප්‍රශ්නයක් මතුණා.
ඒ පිරිස අයින් කරන්න කියලා අපි බලපෑම් කරන්නේ නැහැ. මෙතන අපි කියන්නේ වැදගත් විදිහට නායකත්වයේ දීලා මේ රට කෙටි කාලයක් තුල හරි පාරකට ගෙනියලා. මේ මැතිවරණයකට යන්න පුළුවන් කාලයක් නෙමෙයි අපි මොනවා කතා කරන්නේ. මේ බැලට් පේපර් එකක්වත් ගහගන්න සල්ලි තියෙන රටක් නෙමෙයි අපි. ඒ හින්දා මැතිවරණයකට යනකම් ඉන්ටරිම් පීරියඩ් එකකට මේ හරි පාරකට ගෙනියන්න තමයි අපි වැඩ සටහනක් එක්ක සැලැස්මක් එක්ක ඒක ක්‍රියාත්මක කරන්න තමයි පුද්ගලයෝපත් කරන්නේ. අනිවාර්යයෙන් දැන් ඔබතුමා කියපු දෙන්න තියෙන උත්තරේ තමයි මේ දැන් අලුත් මාවත කියන මේ අපේ මේ සංවිධානය මෙතන ඇති වෙලා තියෙන්නේ අපි විතරක් නෙමෙයි. මේ සියල්ලට අපි ගොනු කරගන්නවා මේ වෙනකොට මූලිකව මේ අරගලයට ඇවිල්ලා ඉන්න තරුණ කොටස්. ඊට අමතරව මේ විදිහටම මේ වෙලාවේ යම් යම් සංවිධාන මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ සියලු දෙනාගේ අදහස් සහ ඔවුන්ව මෙතනට ගොනු කරගන්න ඕන. ඊට අමතරව ගත්තොත් ආගමික නායකයන් පවා මේ වෙනකොට සම්මුති වලට ඇවිල්ලා මේ පාලකයන්ට බලපෑම් කරමින් ඉන්නවා. ඒ සියලු දෙනා මෙතනට ගොනු කරගන්න ඕනේ. එතකොට අපි ඔක්කොම එක ගොනුවක් විදිහට ගියොත් මේ බලපෑම කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබතුමා කියන කතාව හරි. අපි උත්සාහ කරන්නේ මේ සියලු දෙනා එක තැනකට ගේන්න. එතකොට මේ බලපෑම ඉතා ප්‍රබලයි. දැන් මේ ප්‍රශ්නේ දැන් මාස ගණනාවක් තිස්සේ අවුරුදු ගණනාවක් මේ ප්‍රශ්න තියෙනවානේ. දැන් පාර්ලිමේන්තුව ඊයේ තිබ්බා. පාර්ලිමේන්තුවේ මේ ඇමතිවරයෙකුට මේ මන්ත්‍රීවරයෙකුට කිසිදු අවශ්‍යතාවයක් නැහැ මේ ප්‍රශ්න විසඳගන්න. එතකොට ඔබතුමාලා මේ ජාතික ලයිස්තු කතාවක් මතු කරගෙන මේ පාර්ලිමේන්තුවේ විපක්ෂය මේ විශ්වාස භංගයක් කියනවා. ඒ කට්ටිය සූදානම් වෙන්නේ තමන් ගොඩේ ඉන්න අංග ගානත් එක්ක ගොඩ වැඩි කරගන්න කොහොමද කියලා කල්පනා කරා. ඒ ඇස්සේ මේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන්ගේ අවස්ථාව ඔබතුමාලා ලබා දෙන්න කියලා ඔබතුමාලා ප්‍රායෝගික වෙනවා. දැන් මහත්මයා බලන්න දැන් මාසයකට කලින් බලන්නකො අරගලයට මාසයකට කලින් ඔබතුමා හිතලා බලන්න. එතනද අද ආණ්ඩුව ඉන්නේ. ආණ්ඩුව කොයිතරම් දේවල් අකුලගෙන තියනවද? ආණ්ඩුව කියපු කිසි දෙයක් නොකර ඉන්න වෙලා නැහැ. ආණ්ඩුවට බොහෝ දේවල් අකුල ගන්න වෙලා තියෙනවා. කැබිනට් මණ්ඩලය තිබ්බ එකක් ඉවත් කරා අලුතෙන්පත් කරා ආයෙපත් කරනවා. ඒ ඔක්කොම සියල්ල සිද්ධ වෙන්නේ මේ බලපෑම් එක්ක. එතකොට ඔබතුමා ඔය කියන ආකාරයට අපි මේ බලපෑමක් කරා කියලා එහෙම නොකරගෙන ඉඳී කියලා කියන්න පුළුවන් තැනක නෙමෙයි මේ රට තියෙන්නේ දැන්. දැන් ඊයේ සිද්ධිත් එක ගත්තාම අන්තිමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැංගිලා හොරෙන් තමයි පැනලා යන්න උනේ. අහුවෙච්ච මිනිස්සුන්ටත් අන්තිමට ගම්වාසීන්ගෙන් තර්ජන ඇති වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඊයේ රාත්‍රී වෙනකොට ප්‍රවෘත්ති පළ වෙනවා ඉන්න අග්‍රාමාත්‍යවරයාට ඉවත් යන්න කියලා ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ සමාජිකයෝ බලපෑම් කරනවා කියලා. එතකොට එතනට ඇවිල්ලා තියෙනවනේ මේක. ඒ සම්දිස්ථානයක් නෙමෙයිද? මේ සම්දිස්ථානය. අනිවාර්යෙන් මේ 17 වෙනිදා වෙනකම් මේ පාර්ලිමේන්තුව කල් තැබුවානේ. ඇයි කල් තැබුවේ? මේක කරගෙන යන්න බෑ මේ තියෙන පවතින තත්ත්වයත් එක්ක. මේ සිවිල් සමාජ සහ ජනතාවකින් ඇවිල්ලා තියෙන පීඩනය ආණ්ඩුවට දරා ගන්න බෑ. අනිවාර්යයෙන් සිද්ධ වෙනවා ආණ්ඩුවට මේ ඉදිරි මේ සතියක දෙක කාලයක් තුල අනිවාර්ය පියවරක් ගන්න වෙනවා ජනතාවාදී පියවරක්. එහෙම නොගත්තොත් ආණ්ඩුවට පැවැත්මක් නැති වෙනවා. ඒකට ප්‍රතිපාදන නෛතික ප්‍රතිපාදන තියෙනවා. ඔබතුමා කිව්වා වගේ හැංගිලා ඉන්න පුළුවන්. මම එකක් කියන්න. මම මේ නීතිඥවරයෙක් විදිහට නෙමේ අලුත් මාවතේ මේ ප්‍රකාශය කරන්නේ ඔබතුමාලා ඉදිරියේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනතාවගේ පරමාධිපත්‍යය තියෙන මේ පරමාධිපත්‍යය කියන්නේ සියල්ලන්ට මෙහෙලින් තියෙන බලය තියෙන ජනතාවට කියන එක අපි ඔක්කොම දන්න දෙයක් නේ. ඒක ක්‍රියාත්මක කරන්න අපි පාර්ලිමේන්තුවක් පත් කරනවා ජනාධිපතිවරයෙක් පත් කරනවා. එතකොට අපේ බලය ක්‍රියාත්මක කරන්නේ ওই ආයතන දෙක. ওই පුද්ගලයෝ දෙන්න. නැත්තම් තරතුරු දෙක. දැන් ඇත්තටම ජනතා නියෝජනයේ තියෙනවද පාර්ලිමේන්තුවේ? ජනතා නියෝජනයක් නැහැ. ඒකින් තමයි ජනතාව ගිහිල්ලා පාර්ලිමේන්තුව වට කරන්නේ. ඇයි පාර්ලිමේන්තුවේ ඉන්න මිනිසුන්ට මේ බංකර් ගහගෙන මේ කම්බි කුරු ගෙනලා බට ගෙනලා ගහගෙන හැංගිලා ඉන්න වෙලා තියෙන්නේ. ඒ ජනතාව නියෝජනය කරන්නේ නැති නිසානේ. ජනාධිපතිවරයා කොහෙද ඉන්නේ? අපි දන්නේ නැහැ. හරි? එතකොට එහෙම ගත්තාම මේ බලපෑම සිද්ධ වෙලා තියෙනවා. පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන්නේ ජනතාව වෙනුවෙන්. ජනතාවට තමයි උපරිම බලය තියෙන්නේ. ඒක ක්‍රියාත්මක කරන්න දාපු මිනිස්සු තනතුරු හෝ මිනිස්සු ඒක නොකරන අවස්ථාවකදී මිනිස්සු ඒකට විරුද්ධව නැගිට්ටහම මොකද වෙන්නේ? ප්‍රබල මිනිස්සුන්ට ජනතා බලය තමයි ප්‍රබල වෙන්නේ. ඒකට උඩින් යන්න බෑ කාටවත්. ඒක දවස් ගාන ඇදගෙන යන්න පුළුවන් වෙයි. නමුත් මේ සියලු සංවිධාන සිවිල් බලය
අරගල භූමියෙන් මේ එන පීඩනේ මේ සියල්ල හරහා අනිවාර්යෙන් ඔය කකුලගෙන යන්න වෙනවා. ඇත්තම කිව්වොත් නම් අපිට කියන්න බෑ කියලා බිත්තියට හේතු කරලා කියන එක. වචනේ නොකියුවත් කියවෙන්නේ ඒක තමයි. දැන් ඇත්තටම වෙන්නේ ওই පාලකයොන්ට. පාලකයෝ කියලා කියන්නේ ජනතාව වෙනුවෙන් කියලා ගිය නමුත් ජනතා මතයට මේ පය ගහපු පුද්ගලයන්ට සිද්ධ වෙන ජනතා මතයට ගරු කරලා ඒක අනුව කටයුතු කරන්න. එහෙම නැත්නම් පැවැත්මක් නැහැ. කල්පනා කරන්නේ නැද්ද මේ කිසිම දෙනා වෙනුවට පත් කරන නව කණ්ඩායම වෙනුවට අන්තර්කාලීන මණ්ඩලයක් පත් කරන්න විද්වතුන්ගේ හා විශ්ව ජාතීන්ගේ සංවිධානයේ එතකොට ජාත්‍යන්තර යම් කිසි බලපෑමක් කරන්න පුළුවන් සංවිධානවල නියෝජිතයින්ගේ ආවකාලිකව වසරකට වාය කාර්යයක් මෙහෙමයි. දැන් මෙහෙමයි. දැන් ඔබතුමා කියන එකත් එක්තරා විදිහක විකල්ප යෝජනාවක්. හැබැයි අපි බලන්නේ පවතින රාමුව තුලම මේ නෛතික රාමුව තුල ක්‍රියාත්මක කළ හැකි වඩා ප්‍රායෝගික මට්ටමේ සැලැස්මක් තමයි ක්‍රියාත්මක කරන්න හදන්නේ. ඒ හින්දා ඔබතුමා කියන සැලැස්මත් විකල්ප සැලැස්මක් වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ අපි අලුත් මාවත විදිහට යෝජනා කරන්නේ මේක මොකද අපිට දැන් ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා උපදේශක මණ්ඩලය හිමි කියන එකට අපි ගියොත් එහෙම එතකොට ස්වෛරී භාවය පිළිබඳ ඒ වගේ ගැටලුත් එන්න පුළුවන්. මේක අපි අභ්‍යන්තරේ විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්. අපි අභ්‍යන්තරේ දේශපාලන ස්ථාවරභාවය ඇති කරගත්තොත් අපිට ජාත්‍යන්තර වශයෙන් සහයෝගය ලැබෙයි ආර්ථික ගැටලුවෙන් ඉස්සරහට එන්න. ඒ නිසා අපි පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලම ඉඳගෙන උත්සාහ කරමු මේ වැඩේ කරගන්න. ඉතින් මේක පළවෙනි පියවර. එතනින් අපිට ලැබෙන ප්‍රතිඵලය මොකද්ද කියලා අපිට මේ බොහොම මේ දින කීපයකින් දැනගන්න පුළුවන්. එහෙම නොවුනොත් අපි ඒකට විකල්පයකට යම්. ඒක තමයි කරන්න තියෙන්නේ. දැන් මහත්තුන් මෙහෙම එකක් තේනවා. දැන් මේ රටේ හදිසියක් තියෙනවා. ඒක මේ ජනාධිපති විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසියක් නෙවෙයි. මහජනයා හදිසියක් ගන්න. මහජනයාට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. එළියට බහින්න බැරි තත්ත්වයක් තියෙනවා. හොරකම් කරලා හරි ඉල්ලගෙන හරි මුදලට අරගෙන හරි ජනාධිපතියක් ක්‍රියාගෙන අන්න බැරි තත්ත්වයක් අත්දැකලා තියෙනවා. ඒකට මේ ඉමර්ජන්සි කාර්ය හදිසියක්. Emergency has no කියලා සිද්ධාන්තයක් තියෙනවා. කපනාස නීතිඥයෙක් වශයෙන් ඒක දන්නවා ඇති. ඒක අපිට ක්‍රියාත්මක කරලා මේ අන්තර්කාලීන පාලනයක් ඇති කරගන්න බැරියයි. දැන් මෙහෙමනේ. ඔබතුමා කියන කතාව හරි ඊයේ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරාට ජනාධිපතිවරයා විසින් ඒ ප්‍රකාශයට පත් කරන්නේ හදිසි නීතිය පාලකයන්ගේ රැකීමටනේ. නමුත් ඒක මම වෙනම කියලා දී. නෑ මම කියන්නම් ඔබතුමා කියපු තැන. ඔව් ඒක තමයි මම එතන තමයි එන්න හදන්නේ. එතකොට නීතිය කියන එක තියෙන්නේ කාව රකින්නද? නීතිය කියන එක තියෙන්නේ ජනතාව රකින්න නීති ගරුක පුද්ගලයෝ රකින්න. ඒ වගේම තමයි පාලකයෝ පත් කරගෙන තියෙන්නේ ජනතාව පාලකයන්ගේ මේ ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන්. ඔවුන් ක්‍රියාත්මක කරන්න ඕනේ ජනතාවගේ අභිමතය. ඒක සිද්ධ වෙලා නැහැ. ඒ නිසා ජනතාවට හදිසි තත්ත්වයක් ඇතිලා ජනතාවට පාරට බහින්න වෙලා තියෙනවා. අපි දැන් මෙතන එකතු වෙලා ඉන්නේ ඒ හදිසි තත්ත්වෙකින් නැත්නම් අපි සාමාන්‍යයෙන් මෙහෙම එකක් වෙලා මේ වගේ වැඩ කරන අය නෙවෙයිනේ. දැන් මෙතන ඉන්න අපි ඔක්කොම ගත්තාම එක එක ක්ෂේත්‍රවල විවිධ වෘත්තිකයෝ වෙන්න පුළුවන්, ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්, සමාජ ක්‍රියාකාරීන් වෙන්න පුළුවන්. මේ හදිසි තත්ත්වකින් තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඇත්ත මේක හදිසි තත්ත්වයක් තමයි. එතකොට මේ හදිසි තත්ත්වෙන් ගොඩ එන්න එකම ක්‍රමය තමයි මේ පාලකයන්ට බලපෑම් කරන එක. එතනදී අන්තර්වාර පාලනය කියන එක හරි. අන්තර්වාර පාලනය කියන එකත් විකල්පයක් තමයි මම කලින් කිව්වා වගේ. හැබැයි අන්තර්වාර පාලනයකට යනවා කියන තැනට එනකොට අපිට සිද්ධ වෙනවා එතකොට මේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන වලින් පරිබාහිරව මේක කරන්න. ඉතින් මම නීතිඥවරයෙක් විදිහට මං ඉන්නේ එතන නෙමෙයි. මම අලුත් මාවතත් එක්කත් අපි මේ කතාවේ මේ මෙච්චර දුරට ඇවිල්ලා තියෙන්නේ නෛතික රාමුව තුල අපි කරන්න පුළුවන් තැනට යන්න ඕනේ. දැන් ඔබතුමා කියන එක හරි. ලංකාවේ නීතිය කියන එක තිබ්බට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහෙනේ. ඒකින්දනේ මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. හැබැයි ඒකින්ද තමයි නීතිඥ ප්‍රජාව සහ මම ඒක ලඝු කරන්නේ නීතිඥ ප්‍රජාවට විතරක්. නීතිඥ ප්‍රජාව සහ අධිකරණ නිලධාරීන් ඇතුළුව විනිශ්චයකාරතුමන්ලා ඇතුළුව මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් නීතිය පැත්තේ හිටගෙන ඉන්නවා.
එතකොට අපි හරි තැනකට දැන් යොමු වෙමින් ඉන්නවා. ඒ වෙලාවේ අපි ට්‍රැක් එක පනින්න නැතුව මේක තුලින්ම ගිහිල්ලා කරන්න පුළුවන් තරට තමයි අපි මේ මුල් අවස්ථාවේ මේ පියවර අරගෙන යන්නේ. ඒක සාර්ථක වෙන්න පුළුවන් අසාර්ථක වෙන්න පුළුවන්. හැබැයි අසාර්ථක වුණොත් අපි වෙන විකල්පයකට යන්න ඕනේ. ඒක තමයි ඔබතුමාට මට දෙන්න තියෙන උත්තරේ. ඇත්තටම මේක හදිසි තත්ත්වයක් තමයි. දැන් ඔබතුමා කිව්වා මේ අර පස් කරපු മന്ത്രിවරුන් අතර ඉතාමත් වටිනා മന്ത്രിවරුන් ඉන්නවා කියලා. ඉතින් අව විකල්පයක් වශයෙන් ඔබතුමාට බැරිද කවුරු සයින් වෙන්නේ නැත්නම් ඔබතුමාලා ඔය හදන වැඩපිළිවෙල දැන් ඉන්නේ මේ වටිනා පස් කරපු മന്ത്രിවරුන්ට කියලා මේ රට වෙනුවෙන් මේක කරන්න කියලා එහෙම උත්සාහයක් කරන්න අනිවාර්යෙන් කරන්න පුළුවන් එකක්. ඒක කරන්න පුළුවන් දෙයක්. ඉතා වටිනා අදහසක් ඔබතුමා කියන්නේ. දැන් මෙතන මම එකයි කිව්වේ මුලින්ම මේක ලඝු කරන්න හොඳ නෑ අර 29ට අපි 29 මේ අලුතෙන් දාන්න කියන තැනට යන්න ඕනේ නෑ. මොකද මෙතන වෙලා තියෙන්නේ ඇත්තටම මේ දූෂිත පාලන ක්‍රමය තුල දූෂිත පාලකයෝ රැල්ලක් ඉන්නවා. හැබැයි හොඳ මිනිස්සුත් මෙතන ඉන්නවා. අපි ඒක ප්‍රතික්ෂේප කරන්න හොඳ නෑ. අපි කවුරුත් මේ අලුත් මාවතේ ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඉතින් ඇත්තම කතාව මෙතනදී අපි බලන්නේ මේ 29 කියන එක ඒ ජාතික ලැයිස්තුවේ ලැබිලා තියෙන අවස්ථා ගණන අපි මේ කියන්නේ. මේ 29ම කියන එකේ තේරුම මේ 29ම දානවා කියන එක නෙවෙයි. ඒ අවස්ථා ගණන 196ක් කෙලින්ම ඍජුව ඡන්දයෙන් එනවා. අනිත් අය ලබා ගන්න ප්‍රතිශතය අනුව ඡන්ද ප්‍රතිශතය අනුව පක්ෂ වලට සහ සංවිධාන වලට හම්බෙලා තියෙනවා. අපි ඒක පාවිච්චි කරමින් යම් කිසි ප්‍රමාණයක් මේ තියෙන පවතින තත්ත්වෙන් ගොඩ එන්න පුළුවන් කීප දෙනෙක්. ඒ දැක්මක් තියෙන මිනිස්සු කීප දෙනෙක් අපි මේ පාර්ලිමේන්තුවට පත් කරගන්න හදන්නේ. එතකොට අර මං කියපු ඉතා වටිනා කියන 14ක් වෙන මේ ජනතා නියෝජිතයන්ට මේ පිරිසත් එක්ක එකහුව වෙලා හරි පාරට යන්න පුළුවන්. ඒකෝද දැන් මේ අවස්ථාවේදී ඔබතුමාලට මේ මාධ්‍ය සාකච්ඡාවේදී ආරාධනය කරන්න පුළුවන් ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ඒ පුද්ගලයන්ට කියලා අනිවාර්යෙන් කරන්න පුළුවන්. මේක අපේ පළවෙනි පියවර. අද අපි කරේ ලංකාව පුරා විසිරලා ඉන්න මේ විද්වත් පිරිසක් අර කිව්වා වගේ ව්‍යාපාරික පිරිසක් සමාජ ක්‍රියාශීලීන් සහ විශේෂයෙන්ම කියන්න ඕන මේ අවස්ථාවේ මේ අපි සියල්ල වෙනුවෙන් අරගලයේ ඉන්න මේ තරුණ ජනතාව මේ සියල්ලම එකහුව වෙලා තමයි අද මේ පළවෙනි පියවර තියලා තියෙන්නේ. ඉතින් මේකෙන් ඉස්සරහට ඔබතුමා කියපු පියවරට යන්න පුළුවන් අපිට. ඔබතුමා කියලා තාක්කුවා මේ හරියට වැඩ කරන්නේ නැත්නම් රිකෝල් කරනවා. ඔව්. ඒක පොඩ්ඩක් මහ ජනතාවට පැහැදිලි. ඔව් ඒක දැන් ලංකාව වගේ රටවල රිකෝල් නෙමෙයි තියෙන්නේ. අපේ ගියෙන් පස්සේ එතන ගිහට පර්මනන්ට් වෙනවා වගේ. එහෙම තත්ත්වයක් තියෙන්නේ. ගියොත් එහෙම ආයේ ලේසියෙන් මිනිස්සෙක්ව අයින් කරන්න බෑ ජනතා නියෝජිතය කියන එක. ජනතා නියෝජිතය කියන්නේ අනිත් පැත්තට හිතන් ඉන්නවා ඒක පාරම්පරික උරුම වෙනවා කියලා ඊළඟ પરම්පරාවක් ගෙනවා මෙතනට. ඉතින් ලංකාවේ ඉස්සල්ලාම හදන්න ඕන මේ තාත්තගෙන් මේ පුතාගෙන් මුණුපුරාට එහෙම යන දේශපාලන ක්‍රමය මුලින්ම වෙනස් කරන්න ඕන. එතකොට අනිත් එක තමයි අපි යම්කිසි කාල වකවානුවකට තමයි ජනතා නියෝජිතයෙක් පත් කරන්නේ. ඒ ජනතා නියෝජිතය කිව්වහම මම මෙතනදී බලාපොරොත්තු වෙනවා මෙතන ප්‍රමුඛ අරමුණ වෙන්නේ මේ තියෙන පාර්ලිමේන්තුව. නමුත් මේක අපි එතනින් එහාට ගියොත් එහෙම පළාත් පාලන ආයතන දක්වා මේක යන්න ඕන කාරණාව. පළාත් පාලන ආයතනයක අවුරුදු 4ක් තියෙනවනම් පාර්ලිමේන්තුව අවුරුදු 5ක් තියෙනවනම් මේ කාලය තුල ජනතා අරමුණු වලින් පරිබාහිරව වැඩක් කරොත් එහෙම ඒ පුද්ගලයා එක්ක වැඩක් නොකර ඉන්නවනම් නැත්තම් කරන්නෙම ගිහිල්ලා කොහේ හරි මිනිස් කුට්ටියක් හරි ගහලා එන එක විතරයි නම් මේ පාර්ලිමේන්තු කාලේ පුළුවන්කම තියෙන්න ඕනේ ඒ ජනතා නියෝජිතව නැවත කැඳවන්න. ඒ කියන්නේ සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් අස්කරන්න. ආපසු කැඳවීම. ඒ වෙනුවට තව කෙනෙක් ඒ වෙනුවට ඒ වේකන්සි එකට යවා ගන්න ක්‍රමයක් ලංකාවේ හදන්න ඕනේ. ලෝකේ වෙනත් රටවල් කීපයක තියෙනවා. ඉතින් ලංකාවට මේක දැන් අපි දේශපාලන අර්බුදයකට නෙවිලා ඉන්නේ. මේ දේශපාලන අර්බුදෙන් ගොඩ එන්න නම් මේ සියලු කාරණා අපි සකස් කරන්න ඕනේ. මේක මං හිතන්නේ ඉතිහාසයේ නැවත අපිට හම්බෙයි කියලා මේ වගේ අවස්ථාවක් මේ දේශපාලන මේ අර්බුදය සහ මඩගුහුරු හදන්න. ඒකට තමයි අපි මේ ප්‍රමුඛ වෙලා ඉන්න අලුත් මාවතත් එක්ක. ඔබතුමාලගේ වැඩ පිළිවෙල ඇතුලේ මේ පළාත් සභාව පළාත් පාලන ආයතනක් තියෙනවද? මෙහෙමයි. දැන් අර මං කලින් ප්‍රශ්නට උත්තරයක් විදිහට පළාත් පාලන ආයතනය කිව්ව මහත්මයා. හැබැයි මේ වෙලාවේ ප්‍රමුඛ අරමුණ මං කලින් කිව්වා වගේ මේ තියෙන පවතින පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා. එතකොට පළාත් සභාව කියලා එහෙම දැන් කතා කරන්න ගියොත් ඕක තව යන්න පුළුවන් වෙනත් තැනකට යනකම්. මේ අවස්ථාවේ අපි ඒ ගැන කතා නොකර ප්‍රමුඛ අරමුණ ගැන විතරක් කතා කරමු. මම හිතනවා ඒක වඩා සුදුසුයි කියලා. දැන් ඔබතුමාගේ නායකතුමා මම අහන්න කැමති වචනයක් කිව්වා.
අපි ගොත් එහෙම ඒ කොළ වලට සීනි වලට කුණු වතුර වලට ඔක්කොම මතු ගන්නවා. එතකොට අපි සමහර කට්ටියකට නොමිලේ අපේ සල්ලි වලින් උගන්වලා ඒගොල්ලන්ට නොමිලේ ස්පිරිතාල වලට යන්න දීලා ඒ ඔක්කොම කරලා ඊට පස්සේ ඒගොල්ලන්ව අපි පාර්ලිමේන්තුවට තෝරලා ඇතුළට ගියාට පස්සේ මේ අපි අයිතිකාරයෝ අපෙන් අහන්නේ නැතුව ඒගොල්ලෝ හිතපු විදියට ඒගොල්ලෝ පඩි වැඩි කරනවා. දීමනාවල් ගන්නවා. එතකොට ඒ විතරක් නෙවෙයි මේ ගෙදර ඉන්න ඒගොල්ලන්ට වාහන පුද්ගලික ලේකම් කියලා වාහන ඒවා ගන්නවා. ඒ විතරක් නෙවෙයි මගුල් ගෙදරකට යනවා වගේ ඇඳගෙන ගිහිල්ලා මංගල වාහනවල ගිහිල්ලා මංගල භෝජනා භුක්ති විඳලා රට පහක වචනයක්වත් කතා කරන්නේ නැතුව දීමනාවක් අරගෙන ඒකේ පන්නේක ඉඳලා එනවා. ඒ විතරක් නෙවෙයි අපේ සල්ලි ඩොලර් බිලියන 30ක් උත් ඒකල සෙල්ලම් කරනවා. ඒතකොට ඒගොල්ලෝ වැඩෝ නෙවෙයි. මෙහෙමයි. ඔක මගෙන් දැන් අහන්නේ මට දෙන්න තියෙන උත්තරය ඔබතුමාට. ඒගොල්ලන්ගේ අරමුණින් අදහසින් ගත්තාම ඒක ලොකු වැඩක් වෙන්න පුළුවන්. හැබැයි දැන් අපි ඊයේ පාර්ලිමේන්තුව තිබ්බනේ. ඊට කලින් දවසේ පාර්ලිමේන්තුව තිබ්බනේ. පාර්ලිමේන්තුව පවත්වන්න දවසකට මිලියන 9ක විතර මුදලක් වැය වෙනවනේ. මේ සියල්ල ඇත්තටම කියලා කරපු දෙයක්වත් නැහැනේ. ඊයේ කරපු දෙයක්වත් නැහැ. ඊට කලින් දවසේ කරපු දෙයක්වත් නැහැ. ඔව් ඩිපියුටි ස්පීකර් කෙනෙක් රිසයින් වෙනවා. ආයෙ පාරක් ඡන්දයක් තියලා අපොයින්ට් කරනවා. ඊයේ රැය වෙනකොට ආයෙ රිසයින් වෙනවා. එතකොට හරිනම් ඒ තීරණ ගත්ත මිනිස්සු ඒ ගිය වියදම මේ රටට ආයෙ ගෙවන්න එපා. අඩුම ගානේ. එතකොට වැඩෝ කියන එකේ තේරුම ඔබතුමා කියන කතාව හරි. මහාචාර්යවරු කී දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ මහාචාර්යවරු රටට කීයක් වටින වැඩ කරලා තියෙනවද? දැන් ඒ අවුරුදු දෙකක් ගෙවිලා තියෙනවා. දැන් මම දන්න ක්ෂේත්‍ර ගැන කතා කරන්න පුළුවන්. වඩා හොඳයි කතා නොකර ඉන්න එක. ඈ? ඔබතුමා කියනවා විදිහට අපිට ඉන්න ඕන දේශපාලු වැඩෝ නෙමෙයි දේශ සේවක වැඩෝ. අනිවාර්යෙන් එහෙම වෙන්න ඕන. අනිත් එක තමයි ඉදිරි පියවරදී මේ දැන් අපි ක්ෂණිකව මේ අපි ගන්න වැඩපිළිවෙලත් එක්ක මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න අපි මූලික අවස්ථාවේදී ගන්න පියවර වලින් පසුව අනිවාර්යෙන් මේ දේශපාලනය කියන එක ගරු සේවයක් විතරක් තැනට ගේන්න. ඔය තීරුබදු රහිත වාහන ලබා දීම ඔබතුමා කියපු පහසුකම් ලබා දීම මේ සියල්ල රටට බරක්. මම හිතන විදිහට මේ රටේ ලොකුම බර පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව කියන්නේ හරිනම් ව්‍යවස්ථාදායකයනේ. ව්‍යවස්ථාදායකය කියලා කියන්නේ රටට ගැළපෙන නීති සම්පාදක ආයතන. නීති සම්පාදනය කරන්න ඕන රට ඉස්සරහට යන්න. හැබැයි අපි එතනට යවලා තියෙන්නේ එතනට ගිහිලා බයිබලයක් උස්සලා ගහන්න පුළුවන් මිනිහෙක් නා. වඳුර ටික වගේ මේ මයික් ටිකේ තියෙන මේ වයර් ටික ගලවලා විසි කරන්න පුළුවන් මිනිස්සු නා. මිරිස් කුඩු ගහන්න පුළුවන් මිනිස්සු නා. එහෙම නැත්නම් තවත් කොහේ හරි ගිහිල්ලා මොකකින් හරි සල්ලි ටිකක් හොයාගෙන ඒක වියදම් කරලා ඡන්දයක් ඉල්ලලා එන්න පුළුවන් මිනිස්සු නා. එහෙම නැත්නම් එතනෝල් විකුණලා මිනිස්සුන්ට මේ මත්පැන් විකුණලා සල්ලි ටිකක් හොයාගෙන බලයට එන මිනිස්සු නා. මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා එතන අර මේ නායකතුමා කිව්වා වගේ මෙතන මේ හරීම බුද්ධිමත් වියත් කියන මිනිස්සුම නෙමෙයි මෙතන ඉන්න ඕන. බුද්ධිමත් වියත්කම වැදගත්. හැබැයි දැක්මක් තියෙන්න ඕන, ටාගට් එකක් එක්ක යන්න පුළුවන් වෙන්න ඕන. ඒක ඇචීව් කරන්න පුළුවන් මිනිස්සු වෙන්න ඕන. රටට ආදරය කරන්න. ඒක තමයි මූලික දේ. අපි යන තව දෙන්නෙක් ඉන්නවා සාකච්ඡාවට දෙන්න සමරයිස් කරයි මේ වැඩේ එකත් කතා කරලා මම ජානකී කට්ටිආරච්චි. මම ව්‍යවසායිකාවක්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයත් එක්ක තමයි මම මේ අලුත් මාවත වැඩසටහනට සම්බන්ධ වුණේ. ඇත්තටම අපේ රටේ ඉතිහාසය කවදාවත්ම කඩා නොවිටිච්ච තරමට අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ව්‍යාපාර හැම දෙයක්ම අද කඩන් වැටලා. ඉතින් මේක මේ රටට දරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපේ ආර්ථිකයට දරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මෙන්න මේ හැම දෙයක්ම හින්දා තමයි අපි මේ අලුත් මාවතෙන් අද ආර්ථික ක්‍රමෝපායන්
ඒ වගේම දේශපාලන ක්‍රමෝපායන් වගේම සමාජීය කරුණුත් අපි කතා කළේ. ඉතින් මේක අවුරුදු 50ක් ඉස්සරහට යන සැලැස්මක්. ඉතින් මේ අපි අද කතා කරපු ලංකාවේ තියෙන සියලුම සිවිල් සමාජ එකමුතුවක් අද මෙතනට ආවේ. මේ සියලුම සිවිල් සමාජ එකමුතුවෙන් තමයි මේ සියලුම දේවල් වලට එකඟ වුණේ. ඉතින් ඇත්තටම අපේ රටේ හරිම කනගාටුදායක තත්ත්වයක්. අපි සාමාන්‍යයෙන් අපේ රට කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු යටේ කියලා. මේ විදිහට අපි තවත් කතා නොකර හිටියොත්, තවත් අපි අලුත් මාවතක් දිගේ ඉස්සරහට නොගියොත් මේ ඉන්දියන් සාගරයේ මුතු යටේ කැඩෙන කෑලි ගාන, විකුණන රටවල් ගාන අපිටවත් හිතා ගන්න බැරි වෙයි. අපි කොයි රටේ කොයි කෙනෙක්ගේ යටත් පුරවැසියෙක් වෙලා අපි අපේ දරුවෝ තව ඉදිරි පරම්පරාව මේ රටේ කොහොම ජීවත් වෙයිද කියන එක අද මහා භයානක තත්ත්වයක් විදිහට අපි දකිනවා. ඉතින් මෙන්න මේ හැම දෙයකමටම නැවතුමක් තියෙන්න ඕනේ. දැන් අපි හොඳටම මේ තත්ත්වය ගැන කට පියාගෙන හිටියේ ඇති. අපි ඉවසගෙන බලාගෙන හිටියේ වැරද්ද තමයි අද අපි මේ භුක්ති විඳින්නේ. අපි හැම දෙයකටම ගොඩාක් ඉවසුවා. ඉතින් ඒ ඉවසීමෙන් තමයි අද මේ රට ඇත්තට මේ වගේ අවාසනාවන්ත තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අපේ රටේ මේ සිවිල් සමාජ සහ අපේ පුරවැසියන්ට තමයි මේ රටේ ලොකුම දේවල් කරන්න පුළුවන් වෙන්නේ. මේ හැමෝම පුරවැසියෝ විදිහට තමන්ගේ ආකල්ප වෙනස් කරගෙන මේ රටේ පාලන අධිකාරියට බලපෑමක් කරන්න ඕනේ. කොහොමද මේ රට වෙනස් වෙන්න ඕනේ? මේක ආපහු අපේ තීච්ච සුරපුරේ වෙන ලංකාවක් විදිහට අපි කොහොමද ආපහු නැවත ගොඩ නගන්නේ? ඒක කරන්න බැරි කමක් නැහැ. අපි හොඳටම දන්නවා මේ රට ආපහු ගොඩ ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය සියලුම සම්පත් සහ සම්පත් දායකයෝ අපේ රට තුලම ඉන්නවා. අවශ්‍ය නුවණ තියෙනවා. ඉතින් මේ හැමදේම තියාගෙන තමයි අද අපි ලෝකෙටම නායකාරයෝ වෙලා ඉන්නේ. ඉතින් ඇත්තටම මම මේ වෙලාව අවස්ථාවක් කරගන්නවා අපේ රටේ සියලුම පුරවැසියන්ට සහ අපිත් එක්ක අද දවසේ එකතු නොවිච්ච සිවිල් සමාජ ක්‍රියාකාරීන් කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ටත් අපිත් එක්ක එකතු වෙලා අපේ මේ සැලැස්මවල් එක්ක ඉදිරියට යන්න කියලා. මම වරලත් ඉංජිනේරු නීතිවේදී ආර්.සී. දසනායක. රජ මුළු රටකටම වග නොකියන මූල්‍ය අතින් පල්ලෙහාට දාපු පාර්ලිමේන්තුවක වටපිටාවක් තුල දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තියෙන අප රටේ මේ ආර්ථික අර්බුදයත් එක්කම මේකට විසඳුම් සොයාගෙන යන වටපිටාවක තමයි අද සිවිල් සංවිධාන ඒ වගේම ව්‍යාපාරිකයෝ වෘත්තිකයෝ සහ ස්වේච්ඡාවෙන් මෙතෙන්ට පැමිණි අය සහ සමාජ ක්‍රියාකාරීන් එක් වෙලා මේ අද කතිකාවතක් ආරම්භ කරේ අලුත් මාවත කියලා. ඒක අලුත් මාවතක් විදියට අපි දැක්කෙම මොකද පසුගිය දශක කීපෙම අපි ගත්තත් ඒ මාර්ග තුල අපි උත්තර හොයන්නට ගොහින් ඒ එකක්වත් අපිට උත්තරයක් විදියට ආපු නැති අවස්ථාවේ සහ දැඩි මූල්‍ය අර්බුදය තුලම රටේ මිනිසුන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න බැරුව අද අරගලයක් දක්වා ඒක ඇවිත් තියෙන මොහොතක ඉතා ඉක්මන් පිළිතුරු අවශ්‍ය වෙලා තියෙන බැවින් මේ හැමෝම එක්කහුව වෙලා එකට උත්තරයක් හොයන්න ගත්තා. ඒ නිසා තමයි මේක අලුත් මාවත නමින් අපි අද හඳුනාගත්තේ. ඉතින් මේ අලුත් මාවතේ සමාජිකයෙක් විදිහට අද බොහෝ මතිමතාන්තර අපි බොහෝ දේවල් සාකච්ඡා කරත් මා මෙහිදී උත්සාහ කරන්නේ සියලු දෙනාම එකඟතාවයට පත්වුණු කාරණා කීපේ පමණක් ඔබ හමුවේ තියන්න. විශේෂයෙන්ම මෙහිදී අපි උත්සාහ ගත්තා මෙතරම් මූල්‍ය අර්බුදයක් ඇතිවෙන්න මේ රටේ මොකද්ද බලපාලා තියෙන කාරණේ කියන සම්බන්ධයෙන්. මෙහිදී දැනගන්න අපිට හොයාගන්න පුළුවන් වෙච්ච කාරණේ තමයි උපාය මාර්ගික සැලසුම් නැතිකම එක කාරණයක් සහ දේශපාලන ස්ථාවරත්වයන් නැතිකම ප්‍රධාන වශයෙන් මේකට බලපානවා කියන එක. එතකොට මේ ඇතනිමුත් මේ මොහොතේ මේකේ විසඳුම සෙවීමට නම්
පැහැදිලිව මේ විශ්වාසයක් නැති මේ රට පාලනය කරන නැත්නම් මූල්‍ය පාලනය සඳහා සම්පූර්ණ අයිතියක් ඇති පාර්ලිමේන්තුව සහ ඒ පිරිස ගැන විශ්වාසයක් නැතිකම නිසාමයි මේ ආර්ථික අර්බුදය ඇති වෙන්න හේතුව සහ ඔවුන්ට උපායශීලීකමක් නැතිකම. එහෙමනම් අපි මොනවද කරන්න කියලා හිතපුවාම ඒ සඳහා ජාතික උපාය මාර්ගක සැලැස්මක් අපි ඉදිරිපත් කරන්නට කියලා සාකච්ඡා කරා. මේකත් ප්‍රධාන කොටස් දෙකකට දැනට සාකච්ඡා වුණා සංකල්පමය වශයෙන්. එකක් තමයි කෙටි කාලීන සහ අනික එක දීර්ඝ කාලීන. ඉතින් මේ කෙටි කාලීන සංකල්පය පවා මේ මොහොතේ ඉදිරිපත් කරන්න සිද්ධ වෙන්නේ මේක විශේෂ අවස්ථාවක් නිසා. ඉතින් එන්නේ විශේෂ අවස්ථාව පවා කරගන්නටත් අපිට උපායශීලී උපාය මාර්ගයක් තිබිය යුතුමයි. ඉතින් ඒ සඳහා අද හැමෝගෙම එකගතාවය තිබ්බ දෙයක් තමයි මේ සඳහා සිවිල් සමාජික සභාවක් පත් කර ගැනීම සහ ඒ සමාජික සභාව තුලින් දේශපාලනික ආර්ථික සහ සමාජීය කාරණා සම්බන්ධයෙන් යම්කිසි කමිටුවක් පත් කරගෙන ඒ සඳහා මේ තෝරාගත් උපාය මාර්ගික වැඩපිළිවෙල ගැන විග්‍රහ කිරීම ඊට අමතරව මේ දේවල් ක්‍රියාත්මක කිරීමට මේ මොහොතේ වඩා සුදුසුම ක්‍රමය විදිහට විශ්වාසයක් නැත්නම් දේශපාලන විශ්වාසයක් දිනා ගන්නා වටපිටාවක් හැදීම. මේ සඳහා පළවෙනි කාරණේ විදිහට ගත්තා මේ වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහාම මේ දූරවලින් ඉල්ලා අස්විය යුතුයි. මේක ගත්තු ඒකමතික තීරණයක්. ඒත් එක්කම තව යෝජනාවක් විදිහට දැනුණා මේවා මේ ක්‍රියාත්මක කර ගැනීමට මේ තියෙන පාර්ලිමේන්තුවේ අයට මේ වගේ දේවල් තේරෙනවා නම් මෙච්චර කල් මං හිතන්නේ බොහෝ දෙනෙක් විවිධ ක්‍රියාමාර්ග අරන් තියෙන හැබැයි කරගන්න බෑ. ඒ කියන්නේ මේයාගේ දුර්වලතාවය ඉතා පැහැදිලි. ඒ නිසා කළ හැකි කීප දෙනෙක් හෝ මේට යොමු කිරීම කියන කාරණේදී සාකච්ඡාවට බඳුන්නේ මිදි තේරුනේ. මේ සඳහා අපිට යම්කිසි අවස්ථාවක් තියෙනවා ජාතික ලයිස්තු മന്ത്രിවරු යම්කිසි ප්‍රමාණයක් අපි ඉල්ලීමක් කරා දැනට ඉන්න හැමෝටම පුළුවන් නම් මේකට අයින් වෙන්නලා අවස්ථාව දෙන්න කියලා. මොකද මේ හැමෝටම බැරි බව ඔප්පු කරලා තියෙනවා. මොකද රාජ්‍ය මූල්‍ය පාලනය සම්පූර්ණයෙන් පාර්ලිමේන්තුව සතු වෙනකොට මේ එක්කෙනෙකුටවත් මේකෙන් බේරෙන්න බෑ. සම්පූර්ණයෙන්ම රාජ්‍ය මූල්‍ය කඩා වැටෙනකොට මේ හැම කෙනෙම වග කියන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ නොහැකියාව මේ වෙලාවේ ඔප්පු කරලා තියෙන නිසාම ඒ හැම දෙනාටම අවම වශයෙන් අයින් වෙලා අලුත් පිරිසක් මේ සිවිල් සහ මේ ක්‍රියාකාරීන්ගෙන් යෝජනා වෙන උගත් බුද්ධිමත් සහ රටට ගැළපෙන පිරිසක් යෝජනා කරලා ඇතුළට යවන එක. ඉතින් මේ සඳහා අපි දේශපාලනිකව ගත යුතු ක්‍රියාමාර්ග විදිහට නැත්නම් නෛතිකව ගත යුතු ක්‍රියාත්මක විදිහට අදාළ දේශපාලන පක්ෂ සමග මේක කතා කරලා මේ සඳහා අවස්ථාව ලබා දෙන්නට කියලා ඉල්ලීමක් කරන්නට හිතුවා. එතකොට ඒකත් එක්තරා දේශපාලන පක්ෂයක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ ජාතික ලයිස්තු සඳහා දේශපාලන පක්ෂ කිහිපයෙන් යෝජනා නම් ඉදිරි සම්බන්ධලා ඉන්න පාර්ලිමේන්තුවේ. ඒතකොට අපි ඉල්ලා හිටින්නේ ඒ හැම දේශපාලන පක්ෂයෙන්මයි. ඒතකොට මෙතනින් කවුරු හරි යෝජනා කරන අය මේ කණ්ඩායමේ නියෝජනයක්. ඒතකොට අර දේශපාලන පක්ෂවල නියෝජනයක් වෙන්නේ නැහැ. ඒත් එක්කම මේ සඳහා මේ සිවිල් කමිටුව යෝජනා කරන අය තමයි යන්නේ. ඒතකොට මේ අයටත් යම්කිසි දෙන ලද වැඩ කොටසක් කරන්න බැරි නම් යලිත් මේ කණ්ඩායම ගෙන්නා ගැනීමේ හැකියාව මේ සිවිල් අපි පත් කරන සිවිල් සමාජික සභාවට අයිතිය දීලා තියෙනවා. එතකොට මෙන්න මෙහෙම පිරිසක් පත් කරගන්නවා කියන එකට තමයි උත්සාහ කරන්නේ. එතකොට ඒක විශේෂ දේශපාලන කණ්ඩායමක් වෙනුවෙන් වැඩ කිරීමක් නෙවෙයි. මොකද හැම පක්ෂයකටම තමයි මේ යන්නේ. හැබැයි මේ කණ්ඩායමෙන් යන්නේ. එතකොට මේ හැමෝටමත් හරි පහසුයි දේශපාලනිකව පාර්ලිමේන්තුව ඇතුළත වැඩ කරන්න. මොකද හේතුව මේ හැම පක්ෂයකටම මේ අදාළ කණ්ඩායමේ කට්ටිය ඉන්නවා. එතකොට සාමූහිකව මේක කතා කරලා මේ තියෙන අර්බුදයෙන් ගොඩ එන්න විසඳුමක් විදිහට තමයි මේක ඉක්මන් කාලී නැත්නම් කෙටි කාලීන යෝජනාවක් විදිහට අපි ඉදිරිපත් කරන්නේ. ඊට අමතරව මධ්‍යම හා දිගු කාලීන යෝජනා විදිහට යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. දැනට කරුණු 10ක් මූලිකව අපි සාකච්ඡාවට බඳුන් කරා. ඒ අතර නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම, නැත්නම් අවශ්‍ය මැතිවරණ ප්‍රතිසංස්කරණ ඇති කිරීම, මේ වගේ ඊට අධිකරණ නීති පද්ධති ගැන කතා කිරීම, ඊට පස්සේ රාජ්‍ය කාර්යක්ෂමතාව ඵලදායීතාවය ගැන කතා කරන මේ වගේ තව කාරණා 10ක් සම්බන්ධයෙන් දීර්ඝකාලීනව වැඩ කටයුතු කළ යුතුයි කියලා අපි සාකච්ඡා කරා. ඒකට අපි අවසන් පිළිතුරක් මේ කොහෙටවත් ආවේ නැහැ. මේවා ගැන සංකල්පමය පත්‍රිකාවක් විතරක් අද ඉදිරිපත් කරා. ඊළඟ අරමුණ විදිහට අපේ තියෙන්නේ මීටත් මේ තොරතුරුත් සමග තවත් සිවිල් සංවිධාන මේ වගේම යෝජනා ඉදිරිපත් කරපු තව බොහෝ සංවිධාන තියෙනවා. දේශපාලන පක්ෂ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ආගමික සංවිධාන ඉදිරිපත් මේ හැමෝමත් එක්ක එකවලා මේ හා සමගාමී වෙන
යම්කිසි යෝජනාවලියක් තියෙනවා. මේ හැමෝම එක්ක අහුවෙලා එක කණ්ඩායමක් විදියට මේ වැටිලා තියෙන අර්බුදයෙන් ගොඩෙන්න විදිහක් විදියට තමයි අපි මේ අලුත් මාවත තෝරාගත්තේ. ඒක තමයි අද අපේ කතිකාවත. ඉතින් රටට යහපතක් වෙන්න කරන්න පුළුවන් යම්කිසි දෙයක් තියෙනවා නම් මේ හැමෝම එක්ක අහුවෙලා කරමු කියන එක තමයි ඒ හැමෝගෙම අරමුණ උනේ අද දවසේ. බොහොම ස්තුතියි. ඇත්තෙම මේ වෙලාවේ අරගල භූමිය කියන්නේ අපිත් අරගලයේ කොටස්කාරයෝ. ඒ නිසාමයි අපි මේ අරගලයටත් සම්බන්ධ වෙලා ඉන්නේ. කියන්නේ මේකත් මේ රට ගොඩ යන අරගලයක්. ඒතකොට ඒ අය විතරක් නෙවෙයි මේ දැන් ඉන්න අයට හරි තේරෙන්න ඕනේ. මොකද හේතුව දැන් ඇතුලේ ඉන්න දේශපාලන පක්ෂ විතරක් නෙවෙයි මේ රටේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් ගැන මේ කතා කරන්නේ. ඒතකොට හැමෝම එක්කහුව වෙන්න ඕනේ. මං කියන්නේ අපි ඒගොල්ලෝ කාට හරි මෙතන ඉන්න සංවිධානයට ආරාධනා කරත් අපි ගිහින් ඒක සම්බන්ධව සාකච්ඡා කරන්න මම හිතන්නේ සැදී පැහැදී ඉන්නවා. මොකද අවශ්‍ය වෙන්නේ මේ හැමෝම එක්කහුව වෙලා මේ වෙලාවේ යම්කිසි අවබෝධයකින් එක විසඳුමකට తాවකාලිකව හරි ඇවිත් ඊට පස්සේ දීර්ඝකාලීන වැඩපිළිවෙලකට යන එක. ඒ නිසා අනිවාර්යෙන් අරගල භූමියේ ඉන්න මේ ලොකු කැපවීමක් කරන හැමෝටම අවශ්‍ය බුද්ධිමය වටපිටාව ගන්න නැත්නම් ඒකට අවශ්‍ය ක්‍රමවේදයන් හදාගන්න අනිවාර්යෙන් අපි ආරාධනා කරනවා අපිත් සමග සම්බන්ධ වෙන්න කියලා. ඒත් එක්කම අපි මේ වෙනුවෙන් ශක්තිය දෙන්නත් සූදානම් වෙලා ඉන්නවා. ස්තුතියි. මම මෙරිල් ප්‍රසන්න. මම මත්තලින්. මම ගාමට් ඉන්ඩස්ට්‍රි එකේ හිටපු ඉන්ඩස්ට්‍රි ඉංජිනේර් කෙනෙක්. දැන් මගේම වෘත්තියක් හැටියට මම පොඩි බිස්නස් එකක් කරනවා. මම මේ මහත්තයා මුලින්ම ඒ ප්‍රකාශ කරපු ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්නයි මම මේ මෙතෙන්ට ආවේ. අපි මේ අලුත් මාවත ඔස්සේ මූලික කරුණු පහකින් ටීම් පහක් අපි හදාගත්තා. ඒ ප්‍රවිෂ්ඨය අපි ගත්ත ප්‍රවිෂ්ඨය අපි මේ ටාගට් එක මේ යන ගමන අපේ ඉලක්කය පසු කරනකම් අපි කොහොම හරි පිටිපස්සෙන් ඉන්නවා. අපි ඒක ඇචීව් කරනවාම තමයි. මේ මහත්තයා මාත කරපු ප්‍රශ්නේ තමයි දැන් අපි ගණ්ඩ අපි මේ ඉදිරියට පත් කරන කවුරු හරි මේ විද්‍යුතුන් හරි දේශපාලන හරි මේ තත්ත්වයට ආවොත් මෙයාලව වෙනස් කරන්න මෙයාලත් අර විදියටම ගියොත් වෙනස් කරන්නේ කොහොමද කියලා. ඔව් ඒකට තමයි අපේ ගොඩක් තරුණ කට්ටිය මේ බාල මහලු සියලු දෙනාම ඉල්ලන්නේ මේ කැබිනට් එක ජනාධිපති අගමැති ප්‍රමුඛ කැබිනට් එකම අයින් වෙන්න ඕනේ සහ ඊළඟ ප්‍රධාන කරුණ තමයි සිස්ටම් චේන්ජ් එක. මේ සිස්ටම් චේන්ජ් එකට තමයි මේ කරුණු අපි දැන් මේ අද මේ අලුත් මාවත ඔස්සේ අපි සාකච්ඡා කරේ කරුණු ගොඩක් සාකච්ඡා කරා. ඒ කරුණු සියලුම කරුණු අපි ගොනු කරලා අපි දෙනවා ටාගට් එකක්. ඉදිරියේදී සරලයි ඉදිරියේදී පත් වෙන ඡන්ද ඉල්ලන මොන ඇමති කෙනෙකුට හරි කමන්නේ මාස 3ක් හරි මාස 6ක් හරි ටාගට් එකක් දෙනවා. ඒ ටාගට් එක ඇචීව් කරන්න බැයි නම් අනිවාර්යෙන් ඉල්ලා අස්විය යුතුයි. මේ ව්‍යවස්ථාව මේ සිස්ටම් එක හැදිය යුතුයි. නැත්තම් දැන් අපි අද මේ තීරණ අරගෙන විරලා තව මාස 6ක් අවුරුද්දක් යනකොට අවුරුදු 4ක් 5ක් යනකොට අපි මෙතනින් නැති වෙන්න පුළුවන්. නමුත් ඉදිරි අනාගත පරම්පරාව දරු පරම්පරාව මේක ඉදිරියට ගෙනියන්න මේ සිස්ටම් චේන්ජ් එක හැදුවේ නැත්තම් මේ රට මේ විදිහට තමයි ඉස්සරහට යන්නේ. ඒක නිසා අනිවාර්යෙන් සිස්ටම් චේන්ජ් එකක් අත්‍යවශ්‍යයි. අපි ඒකට දැන්ටමත් අපේ කරුණු විතරක් නෙමෙයි තව අපි කරුණු එකතු කරගන්නවා. ඒ වගේම ඔයාලගේ අදහස් ඔයාලගේ යෝජනා අපිට එකතු කරලා අපිට දෙන්න. අපි ඒවත් ඇනලයිස් කරලා අපි සිස්ටම් චේන්ජ් එකක් මොන වගේද වෙන්නේ මොන වගේද යෝජනා කරන්නේ කියලා අනිවාර්යෙන් හදා ගන්නවා. ඒ සිස්ටම් චේන්ජ් එකට ඒ ටාගට් එකට අනිවාර්යෙන් ඇචීව් කරන්න ඕනේ. මොකද මෙයාලට ටාගට් එකක් නැහැ. අපිට දැන් මෙයාලා ඒ අවුරුදු 5න් පස්සේ ඡන්දය අරගෙන පත් වුණොත් ඊට පස්සේ අපිට ඒ අවුරුදු 5 යනකම් මෙයාලා කොච්චර පිස්සු නැටුවත් අපිට වෙනස් කරන්න විදියක් නැහැ. මොකද ව්‍යවස්ථාවෙන් අවුරුදු 5ක් තියෙනවා. නමුත් මේ ව්‍යවස්ථාව වෙනස් කරොත් අපිට අනිවාර්යෙන් මෙයාලා මාස 6ක් ඇතුළත විගණනයක් ඕනේ. අනිවාර්යෙන් විගණනයක් ඕනේ. ඔඩිට් එකක් ඕනේ. ඒ විගණනය සහ ඒ ටාගට් එක ඇචීව් කරේ නැත්නම් සිස්ටම් එකෙන්ම හදන්න ඕනේ මාස 6කින් මෙයාලා ෆේල් අයින් වෙන්න ඕනේ කියලා. ස්තුතියි. දැන් කොයි වගේ ක්‍රමයක් මම හිතන්නේ
ඔව් කවදාවත් ක්‍රමයක් එන්නේ නැහැ. මොකද මේ සිස්ටම් එක මේ ක්‍රමය ආවොත් සමහරට ඔය ඉන්න മന്ത്രിවරු රටට ආදරේ නම් ගමට ආදරේ නම් ඒ මිනිස්සු ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද හේතුව දැන් මේ සිස්ටම් එකට අනුගත වෙන්න එයාලා කැමති නැහැ. මොකද එයාලා ආවෙන් පස්සේ මෙතෙන්ට ආවෙන් පස්සේ අර දැන් ඊට කලින් අර මහත්මේ ප්‍රශ්නේ මතු කරා වියත්මක කියලා. දැන් අපි හිතමු 265 225ම හොරු නෙමෙයිනේ. අඩුම ගන්න ඔකෙන් 200 මේ අඩු ගන්න 25ක්වත් හොඳ මිනිස්සු ඇතිනේ. නමුත් අර හොඳ මිනිස්සු මෙතෙන්ට ආපුවාම අර 225ගේ 225 හින්දා සමහරට හොරු බවට පත් වෙන්න පුළුවන්. ඒක නිසා මේ හොඳ ක්‍රියාමාර්ගය අනිවාර්යෙන් අපි වෙනස් කර යුතුයි. වෙනස් කරේ නැත්නම් අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ. ඉදිරියේදී අනාගත ළමයි අපිට ඇඟිල්ල දික් කරයි උඹලා මේ වෙනස් කරේ නැත්තේ ඇයි කියලා. මේ සිස්ටම් එක.